දහසකුත් විසූක දස්සන වැඩසටහන් අතරේ සුවසූ දහසක් නිර්මල සී සද්ධර්මය කැටවුණු සද්ධර්ම ධාරාවක් විහිදාලන සද්ධර්මය ධාරාවක්සේ ලෝකයට විහිදාලන ටීනෙල් මාධ්‍ය ජාලයෙන් අද සිට ඔබට හඳුන්වා දෙන අභිනව දහම් සජීවී වැඩසටහන දහම් දහර වැඩසටහන. මේ වැඩසටහන ඔබේ වැඩසටහනක්. ඔබට හැඟෙන්නට පුළුවන් දහම් දහර කියන්නේ කටුක ගිම්මානයට ඇද හැලෙන සුනිල දිය දහරක්ද කියලා. එහෙමත් නැත්නම් ඔබට හිතෙන්නට පුළුවන් දහම් දහර කියන්නේ මිසදිටු අවිදු අඳුර දුරලන ආලෝක ධාරාවක්ද කියලා. මේ සියල්ලටම පිළිතුර ඔබ ළඟයි තිබෙන්නේ. බුද්ධිමත් සදහැවත් පාඨක ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට බාරයි දහම් දහර කුමන වැඩසටහනක්ද කියන කාරණාව තීරණය කරන්න. ඒ වගේම දහම් දහර ඔබේ වැඩසටහනක් නිසාම බොහෝ වෙලාවට හඬක් නගන්නට ඉඩක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙන හැඟෙන බොහෝ සත්පුරුෂ සාදු දනන්ට මේ වැඩසටහන හරහා සිතට සහන දෙන බුදුබණ නැගෙන නිසා ඔබට ඔබේ හදවතට දැනෙන වැඩසටහනක් වේවි. ඒ නිසා ඔබට පුළුවන් මේ දහම් දහරට ඒකාත්මික වන්නට. ඔබ දන්නවා අපේ සුපුරුදු දුරකථන අංකය 0112 706 128 අපේ දුරකථන අංකයෙන් සජීවීව ඔබට පුළුවන් ඔබේ අදහස් ගැටලු සජීවීව විවෘතව අපිට කතා කරන්නට. ඒ වගේම ඔබට ලියන්නට පුළුවන් අපේ වැඩසටහනට ඔබේ අදහස් ගැටලු ලියා එවන්නට පුළුවන්. නිෂ්පාදක දහම් දහර රූපවාහිනී වැඩසටහන TNL රූපවාහිනිය දම්පේ පිළියන්දලා අපේ ලිපිනය. ඒ වගේම ඔබ ලොව පුරා කොහේ සිටියත් TNL tv.lk අපේ වෙබ් අඩවිය හරහා ඒකාත්මික වෙන්නටත් පුළුවන්. එපමණක් නෙවෙයි සදහැවතුනි ලෝකේ උතුම්ම දාණය ධර්ම දාණය ඔබ දන්නවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. ලෝකේ තියෙන උතුම්ම දාණය තමයි ධර්ම දාණය. සදහැවත් ඔබට අවශ්‍ය නම් මේ දහම් දහර සජීවී වැඩසටහනට ඔබේ දායකත්වය ඔබේ අනුග්‍රහය කරන්නටත් පුළුවන්. එපමණක් නෙවෙයි මේ වැඩසටහන පුරා අපි බලාපොරොත්තු වෙනවා සද්ධර්මය දහරක් ලෙස ඔබට ඉදිරිපත් කරන්න. ඒ නිසාමයි සදහම් දහර කියන නම ඉදිරිපත් කරන්නට හිතුවේ. මේ සදහම් දහරට දියවර සැපූ බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් පිළිබඳවත් මෙහිදී කෘතවේදී අපි සිහිපත් කර යුතුයි. මම හිතන්නේ අපේ රටේ රූපවාහිනී හඳුන්වා දුන්න ශ්‍රී ලංකේ රූපවාහිනී නිර්මාතෘවරයන් අන්වන TNL මාධ්‍ය ජාලයේ ගරු සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමා එම මැතිණිය අපේ ඇතුළු අපේ සමස්ත නිෂ්පාදන කාර්ය මණ්ඩලයම සමස්ත කාර්ය මණ්ඩලයම මේ සඳහා අනුපමය තිරේ පිටුපස සිට විශාල දායකත්වයක් ලබා දුන්නා. අපි ඔවුන් සිහිපත් කරනවා. TNL මාධ්‍ය ජාලය කියන්නේ මේ දහම් දහර අපිට මතකයි මීට පෙර TNL අමා දහර ඔස්සේ මේ දහර ප්‍රතිරාව නැංගුවා. මේ මැදිරිය තුලම අපවත් වී වදාළ අපේ ගංගොඩවිල සෝමහාමුදුරුව, ඒ වගේම ශාස්ත්‍රපති පඬිත දොඩම්පාල සද්ධර්ම කීර්තිසි අපේ රාහුල හාමුදුරුවන්ගේ යුගකාරක හඬ ඉදිරියටත් අපිට තිරසර වේවි ප්‍රතිරාව නැංවේවි මේ මැදිරිය තුල. ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙනවා තවත් ඉදිරියට පියවරක් තබමින් නවමු දහම් වැඩසටහනක් දහම් දහර නමින් ඉදිරිපත් කරන්නට ඔබ බොහෝ දෙනා කැමැත්තක් දක්වන අද දවසේ යුගකාරක මෙහෙවරක නිරත වී සිටින මම හිතන්නේ ධර්මයේ පිළිබඳව හසල දෙනුමැති මහා පඬිරුවණක් යතිරුවණක් අද අපේ මැදිරියට වැඩම කළා. ඒ තමයි වෑඋඩ දොඩම් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති, ඒ වගේම කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අවසරයි පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේව අපි පාදාභිවන්දනයෙන් පිළිගන්න ලබන මේ මොහොතේ අපි හාමුදුරනේ අප කෙරේ අනුකම්පාවෙන් ඔබ වහන්සේට අෂ්ටපරිශාර පූජා කරමින් අපේ වැඩසටහනට ඔබ වහන්සේගේ දායකත්වය අපිට ඉතාමත්ම ගෞරවපූර්වකව බලාපොරොත්තු වෙනවා. අපි හාමුදුරනේ අපේ වැඩසටහනට ඔබ වහන්සේ ආරම්භයේදීම ලබා දෙන පූර්විකාව ඔබ වහන්සේගේ අනුශාසනාව ආරම්භයේදීම අපි දැන කියා ගන්නට කැමැතියි අපේ හාමුදුරනේ අවසරයි. සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දිනාටම විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා TNL මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමා මැතිණිය ඇතුළු ඒ සියලු කාර්ය මණ්ඩලයට මෙවැනි උතුම් කටයුතු ආරම්භ කිරීමට මඟ පෙන්වීම පිළිබඳව මූලික වශයෙන් අපිට කියන්න තියෙන්නේ අපි බෞද්ධයන් විදිහට හැම වෙලෙම ප්‍රතිපදාව කියන එකට මූලිකත්වය දෙන්න ඕන කියන එකයි. අද රටේ බෞද්ධකම කියන එක හරියට අර්ථ දක්ව ගන්නේ නැහැ. බෞද්ධයෙක් විදිහට තමන්ගේ දරුවෙක් බෞද්ධ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව
හරි අවබෝධයක් නැහැ අපේ මිනිස්සුන්ට. ඒකින්ද මොකක්ද බෞද්ධකම කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරපුවාම ඒ කාලේ හිටපු ඒ අනෙක් බ්‍රාහ්මණයන් අන්‍ය ජාතික අන්‍ය තීර්ථක බ්‍රාහ්මණයන් ඒ බ්‍රාහ්මණයන් මේ බණ අහලා වෙන කෙනෙක්ගෙන් බණ ඇහුවනම් ඒ උඩ ආසනයෙන් බැහැලා දෑංගිලි බැඳලා බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ආදි වශයෙන් නිවැරදි බුදු ගුණ දැනගෙන දහම් ගුණ දැනගෙන සරණාගමනය සිද්ධ කරගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු සමහර බ්‍රාහ්මණයෝ අභික්කන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය ආදි වශයෙන් මේ වැහිලා තිබ්බ දෙයක් ඇරුණා වාගේ යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරු වුණා වාගේ කියලා ඒ ගුණ දැන පැහැදිලා තෙරුවන් සරණ ගියා. ඒ තෙරුවන් සරණ යාම චිත්ත අභ්‍යන්තරයෙන් මට වෙනත් පිහිටක් සරණක් නැහැ කියන අදහසකින්ම ඒ තෙරුවන් සරණ යාම සිද්ධ විය යුතුයි. එතකොට තමයි බෞද්ධයෙක් වෙන්නේ. අද අපි බොහෝ විට මං පොඩි ආందోලනාත්මක කතාවක් මොකින්ම මේ පටන් ගන්න හදන්නේ. බොහෝ විට අපි ත්‍රිපිටක විරෝධී වැඩ කරනවා කියලා පොඩ්ඩක් කෑ ගහනවා. පොඩ්ඩක් නෙටිය වැඩිපුර කෑ ගහනවා. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා ත්‍රිපිටක විරෝධී වැඩක් කරනවා. එතෙන්ට අවධානය යොමු කරගන්න එක හොඳයි. ඒ වැඩේ තමයි අපේ දරුවෝ උත්පත්තියෙන් බෞද්ධ කරලා. කිසිම තැනක අම්මා තාත්තා බෞද්ධ නම් දරුවෝ බෞද්ධ වෙනවා කියන කාරණාවක් ත්‍රිපිටකේ නැත අටුවාවේ ටීකාවේ කොහෙවත් නැහැ වෙන්නත් බෑ. මොකද නිවැරදි සරණාගමනයකින් බෞද්ධ වෙන්නේ. ඒ වගකීම අපි ගන්න නැති හින්දා අපේ දරුවන්ව බෞද්ධ කිරීමේ වගකීමක් අපිට නැහැ. ඇත්තටම දරුවන්ට ත්‍රිවිධ රත්නයේ ගුණ කියලා දීලා ඒ අය බෞද්ධ කිරීමේ වගකීම වැඩිහිටියන්ට තියෙනවා. ඒක නිකිරීමේ ප්‍රතිඵලයක් විදිහට අද බොහෝ නාමික බෞද්ධයින් බිහි වෙමින් තියෙනවා. ඒකින්ද බෞද්ධකම කියන්නේ හරියට නිකන් ආගමක් විදිහට මේක සලකන ගතියක් තියෙනවා. ආගමක් විදිහට නේ සමහරවිට නිකන් පක්ෂයක් වගේ සලකන ගතියකුත් තියෙනවා. ඒකින්ද තවත් නිකන් ජාතියක් වගේ කුලමල වලින් එන එකක් වගේ බෞද්ධකම කියන්නේ. දැන් බෞද්ධකමේ හරය දැනගන්න ඒ කෙනෙක් බෞද්ධ වෙන්නේ කොහොමද කියලා හරියට දැනගෙන කටයුතු කිරීම ඉතාම වටිනවා. එතනින් පටන් ගැනීම මම හිතන්නේ බොහොම හොඳයි කියලා. හොඳයි. අපේ හැමදෙරනේ TNL මාධ්‍ය ජාලයට දහම් දහර කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. මම හිතන්නේ අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට දොරටු වැසෙනකොට දොරටු විවර කරේ TNL මාධ්‍ය ජාලේ මේ මැදිරීම තමයි අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අංගේ හඬ ප්‍රතිරාව දුන්නේ මහා මේ විශ්වයටම. අපේ හාමුදුරුවෝත් දේශාන්තර ධර්මදේශන ධර්මදූත මෙහෙවරේ නිරත වෙන හින්දාම ඔබ වහන්සේගේ ධර්මදූත මෙහෙවර අතරේදී අපේ සදහවත් ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන්ට හිතෙන්නට බැයිද අපේ හාමුදුරනේ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝත් දිගටම අපේ වැඩසටහනට ඒකාත්මික වෙයිද? උන්වහන්සේගේ වැඩම කිරීම දිගටම සිදු වෙයිද? උන්වහන්සේ අතරමඟදී මේ වැඩසටහනෙන් නැතුව අපිට වැඩසටහන නැරඹීමේ වරම වාසනාව වාග්ය අහිමි වී යයිද? මේ වගේ ගැටලු තිබෙන්නට පුළුවන්. අපේ හාමුදුරනේ ඒකටත් පිළිතුරක් දීලාම අපේ කතාව ආරම්භ කරමු අපේ හාමුදුරනේ. ඔව් හොඳයි. මම හිතන්නේ චාමික මහත්තයා කලින්ම මාව හිර කරගන්න වගේ හදන්නේ. නමුත් යහපත් දෙයක් කරනවා නම් ඒ යහපත් දේට අපි උපරිම වශයෙන් අනුග්‍රහය දක්වනවා. නමුත් සමහරට පින්නන්ත ඔබට ලබන සතියේම හිතෙන්න පුළුවන් මේ කියපු කතාව ඇත්ත වුණාද කියලා. මොකද අපි රට වෙනුවෙන් කළ යුතුයකම් බොහෝමයක් මේ වර්තමාන අවස්ථාවේ තියෙන නිසාවෙන් අපේ සියලු විදේශ ගමන් මේ වෙනකොට අවලංගු කරලා තියෙනවා. නමුත් ඉතා විශේෂ කාරණාවක් හින්දා ලබන සතියේ අපිට විදේශ ගත වෙන්න තියෙනවා. ඒ වෙන කාරණාවක් නෙවෙයි. අපි සූදානම් කරලා තියෙනවා පැය 7ක ධර්ම දේශනාවක් අඛණ්ඩව. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව නැත්තම් නිවන් දැකීම පිළිබඳව සැකයක් නැතුව පුංචි තැනක ඉඳන් ඉහළම තැන දක්වා ගෝත්‍ර භූ ඥානය දක්වා. ඒ කියන්නේ පන්සිල් නැති කෙනෙක් පංචශීලයේ පිහිටවපු තැන ඉඳන් සරණාගමණය ඇති කරගත් තැන ඉඳන් ගෝත්‍ර භූ ඥානය දක්වා සිත වර්ධනය කරන අකුසලයෙන් පිරිසිදු කරගන්න වැඩපිළිවෙල පිළිබඳව යම් විශේෂ අවශ්‍යතාවයක් තියෙන හින්දා එවැනි ධර්ම දේශනාවක් සූදානම් කරලා තියෙනවා මෙල්බන් නුවර බෙරික් විහාරස්ථානයේ. ඒකට සම්බන්ධ වෙන්න ඒක සතියකට විතරක් විදේශගත වෙනවා. ඒ හින්දා ඒ කොහොම වුණත් යම් අසනීප තත්ත්වයක් උදා වුණා වුණත් ඒ වගේ විශේෂ අවස්ථාවකදී අපි වගකීමකින් මේ වැඩසටහනට අපේ සම්බන්ධ වෙලා ඉන්න මගෙත් එක්ක සියලු කටයුතු කරන උඩුදුම්බර සෝපති ස්වාමීන් වහන්සේ, පුහුල්ලැල්ලේ සාර ස්වාමීන් වහන්සේ හෝ වගකිය යුතු ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. හැකි හැම විටකම මගේ දායකත්වය මේ වැඩසටහනට දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි.
ඒ නිසා මම හිතන්නේ ඒක අපිට සාධනීය සතුටට බොහොම සතුට දනවන පිළිතුරක් අපේ හාමුදුරුවෝ අඛණ්ඩවම දහම් දහර වැඩසටහනට වහන්සේගේ දායකත්වයේ වැඩම කරවීම සිදු වෙනවා කියලා මම හිතන්නේ උඩුදුම්බර සෝපිත ස්වාමීන් වහන්සේත් ඊ타මත්ම ධර්මදර විනයදර අපේ ශික්ෂාකාමී මහා තෙර නමක් උන්වහන්සේ ලබන අපේ හාමුදුරුවෝ වැඩම නොකරන වැඩසටහන් වලදී උඩුදුම්බර සෝපිත ස්වාමීන් වහන්සේ ඇතුළු උඩුදුම්බර සාරද ඇතුළු අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වැඩම කරවීම සිදු වෙනවා නිසා සදහැවතුනි ඔබට අඛණ්ඩවම අපේ දහම් දහර වැඩසටහන සජීවීව ඉදිරිපත් කරන්නට ගෙනෙන්නට අපිට හැකියාව ඇති වගත් අපි අභිමානයෙන් යුතුව නිහතමානී අභිමානයෙන් යුතුව මේ මොහොතේ සිහිපත් කරන නිසා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා අපි මේ මොහොතේ අපිට සිහිපත් කරනවා. ඔබට සජීවීව අපිට අමතන්නට පුළුවන් ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ දුරකථන අංකය 0112 806 128 මෙතෙන් සිට අපි ඔබට දුරකථන විවෘත කරනවා ඔබේ අදහස් ගැටලු ඉදිරිපත් කරන්නට. අපි හාමුදුරනේ අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන අපි හාමුදුරනේ අධ්‍යාත්මික දියුණුව අධ්‍යාත්මික ගුණ වගා වර්ධනය කරගන්නේ කෙසේද කියන කාරණාවට විවිධාකාර පිළිතුරු අපි තුල තිබෙනවා. නමුත් අපි හඳුන්නේ සාධනීයම පිළිතුර කුමක්ද? අධ්‍යාත්මික ගුණ වගා වර්ධනය කරන්නට කෙනෙක් ආරම්භ කරන්නට ඕනේ, පෙළ ගැහෙන්නට ඕනේ, පිළිවෙතින් පෙළ ගැසෙන්නට කියන කුමන කාරණාවෙන්ද අපි හඳුන්නේ මේකට මුල් පියවර තබන්නට අවශ්‍ය අධ්‍යාත්මික ගුණ වගාව අපි වර්ධනය කරගන්නට අපි හඳුන්නේ. ඔව් මෙතෙන්දී අපිට අපේ චාමික මහත්මයා මේ අපේ මතය හෝ වෙන කාගේවත් මතය ගන්නේ නැතුව මෙතනදී අපිට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පිළිවෙත පිළිබඳ බලන්න. එතකොට මේකෙදී ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ මොකක්ද කියලා චුට්ටක් අපි බලන්න ඕනේ. ඒ තමයි තමන්ගේ චිත්තඅභ්‍යන්තරයේ වර්ධිත කුසල් සම්පත්තිය තියෙනවා නම් අකුසලයට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙලක් තමන්ගේ අභ්‍යන්තරයෙන් නැగిලා එනවා නම් තමන්ගේ චිත්ත අභ්‍යන්තරයෙන් අකුසලයට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙලක් නැగిලා එනවා නම් අන්න ඒ නැగిලා එනවා නම් එයා ආධ්‍යාත්මික වශයෙන් දියුණු කෙනෙක්. ඉතින් මේකෙදී අපිට එන දරුණුම අකුසල් ටික තමයි ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, සුරාපානය, ඒ වගේම පිසුනා වාච සම්ප්‍රප්පලාප ආදී දේවල්. එතකොට මේ දරුණුම අකුසල් සිද්ධ වෙන්නේ නැති වෙන தත්ත්වයට මූලික වශයෙන් අපි පුහුණු කරනවා නම් අපේ චිත්ත අභ්‍යන්තරයෙන් නැగిලා එනවා නම් ප්‍රාණඝාතයෙන් වළක්වන චේතනාවක්. ඒකට කියනවා ප්‍රාණාතිපාතා වේරමණී කියන්නේ අපේ චිත්ත අභ්‍යන්තරයේ නැగిලා එන ඒකට ප්‍රතිවිරුද්ධ බලවේගය. අදින්නාදාන වේරමණී කියලා කියන්නේ අපේ චිත්ත අභ්‍යන්තරයෙන් නැగిලා එන හොරකමට ප්‍රතිවිරුද්ධ බලවේගය. කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන්නේත් එහෙමයි. මුසාවාදා වේරමණී, සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී කියලා කියන්නේ ඒ විරමණය නැත්තම් වළක්වාලීමේ අදහස. මේක අපි වරද්දව ගන්නවා. මේක මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියනකොට අපිට අදහසක් එන්නේ මේක අපේ මේ සිත තුළ ඇති වෙන චෛතසික ධර්මයක් කියලා. ඒවට කියනවනේ විරති චෛතසිකයන් කියලා. එහෙමනම් මේක සිතේ උපදින තත්ත්වයක්. එතකොට අන්න ඒ தත්ත්වයේ ඉපදෙන මට්ටමට අපි යම් වර්ධනයක් ඇති කරගත්තා නම් එතනින් තමයි ආධ්‍යාත්මික දියුණුවේ ආරම්භය තියෙන්නේ. ඊට පෙර ආතු මම අර කලින් කිව්වා වගේ මේකේ ಗುಣ දැන පැහැදිලා තෙරුවන් සරණාගමනේ. ඒකනේ අපි මේ මූලික වශයෙන් ගත්තාම ඉස්සෙල්ලාම සරණාගමනේ සිද්ධ කරනවා. ඊට පස්සේ පන්සිල් සමාදන් වෙනවා. සමාදන් වෙන පංචශීලය ආරක්ෂා කරන්න තමන්ගේම ඇතුළාන්තයෙන් සිල් කැඩෙනවට ප්‍රතිවිරුද්ධ බලවේගයක් තමන්ගේම ඇතුළාන්තයේ සකස් වෙන්න පටන් ගත්තා නම් අපිට කියන්න පුළුවන් අධ්‍යාත්මික අවදි වෙන්න පටන් ගත්තා, ශක්තියක් අවදි වෙන්න පටන් ගත්තා තමන් තුළින්. මේක සුළුපටු ශක්තියක් නෙවෙයි. මේ ත්‍රිසංගත වෙන්න හේතු වෙන නැත්නම් සතර අපාය වැටෙන්න හේතු වෙන කර්මපත විදිහට සලකන ප්‍රබල අකුසලයන්ගෙන් වැළකීමට එන අභ්‍යන්තර වේගයක්. ඇත්තටම අද කාලීනව තියෙන පරිහානියට අපේ චාමික මහත්තයා මේ වේගය මිනිසු තුළ සකස් කරවන්න ඕනේ. ඒ වේගය මිනිස්සු තුළ සකස් කරවුවොත් මොන තත්ත්වයක් යටතේවක්වත් නීති මොකුත් ඕනේ නැහැ. ඉතින් අපි ඒකට වෙනම පුහුණු වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නමුත් අපි ඒක හරියට කරන්නේ නැහැ. ඒකෙන් හුඟක් දෙනකොට මේ අවස්ථාව නැති වෙනවා. හොඳයි. අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ කියන මේ වේගය චිත්තා වේගයත් එක්ක මා පුවත්පතක දුටුවා වේගය ප්‍රවේගය වාගේද ආවේගය ලොවේ හොඳ වේගය
වේ නම් මේ සංවේගය කියලා. අපි හඳුරන්නේ මේ චිත්තාවේගය නේද අපි බොහෝ දිනාට මේ වේග මේ තීන කාරණා පාලනය කරගන්න බැරි හේතුවක් වී තිබෙනවා. මම හිතන්නේ ඔබ වහන්සේ විද්‍යාවේදී හින්දා අපිට මේ වේග චිත්තාවේග පිළිබඳවත් මේ හා බැඳුණු කාරණාත් එක්ක සරලව අපිට කියා දෙන්න බැයිද? අපි හඳුරන්නේ බොහෝ දිනාට මේ චිත්තාවේග පාලනය පිළිබඳවත් යම් පාඩමක් කියා දිය යුතුයි අපි හඳුරන්නේ. ඔව් අපි හරියට පරිස්සමෙන් අපි දිහා බලන්න ඕනේ. ඇත්තටම ජාමික මහත්තයා බොහොම වටින කාරණාවක් මේ අහන්නේ. මම මෙහෙම කියන්නේ මම මේ උදාහරණයකින් කතා කරනවා මට හරි පහසුයි. එහෙමයි. මම නැගිට ගන්න බැරුව ඉන්නවා එලාම් එක වදින වෙලාවක. මම හරියට කියන උදාහරණයක්. එහෙමයි. එලාම් එක තියන්නේ හැන්දෑවේ උදේට නැගිටින්න බලාගෙන. නැගිට ගන්න බැරුව ඉන්නවා එලාම් එක වදිනවා නැගිටින්න කියලා. නමුත් නැගිට ගන්න බැරුව මම ඇඳේ වැතිරිලා ඉන්නවා. මේ වගේ වෙලාවක ඇඳේ විසකුරු සර්පයෙක් හෝ නැත්නම් කැරපොත්තෙක් වගේ ඉන්නවා දැනුනොත් මම නැගිටිනවා නෙවෙයි පණිනවා. මේ පණින්න ඕන කරන ශක්තිය දුන්නේ කැරපොත්තද? නෑ. නේද? එයාට මගේ මේ කිලෝ 80 උස්සන්න අමාරුයි. හැබැයි මේ ශක්තිය ආවේ හිත වෙනස් වෙච්ච හින්දා. එහෙනම් නැගිටින්න බෑ කිය වැතිරි අංශභාගය හැදිලා වගේ ඉඳලා තියෙන්නේ පණින්න පුළුවන් කෙනෙක්. පණින්න පුළුවන් කෙනෙක් නැගිටින්න බෑ කියලා ඉන්නවා. ඒතර අපිට තේරුම් ගන්න ඕනේ මේ චිත්ත වේගය කියන්නේ කොච්චර බලවත් දෙයක්ද කියලා. නැගිට ගන්න බැරුව ඉන්න කෙනාව පන්නන්න පුළුවන්. එහෙනම් අපි යහපත් අරමුණු වලට යන්න නම් ඒ යහපත් අරමුණට යන්න අවශ්‍ය කරන චිත්ත වේග සකස් කරන්න ඕනේ. ඒ වගේම තමයි අයහපත් කරුණු වලට චිත්ත අභ්‍යන්තරයෙන් නැගෙන අකුසල වේගයන් වලට ප්‍රතිවිරුද්ධව කුසල වේගයන් වර්ධනය කරන වැඩපිළිවෙල සිද්ධ කරන්න ඕනේ. ඒක සිද්ධ නොකර ඉන්න තාක්කල් තරහ යන එක, ඊර්ෂ්‍යාව ඇති වෙන එක, ක්‍රෝධය ඇති වෙන එක, වෛරය ඇති වෙන එක, ප්‍රාණඝාත, අදත්තාදාන මේ වගේ තමන් අපි අපේ දිහාවට අවංකවම හැරිලා බලනකොට අපිට තේරෙනවා මට මාව පාලනය කළ නොහැකි බලවේග මා තුළ ක්‍රියාත්මක වෙන බව හොඳට තේරෙනවා. ඒක හුඟක් අපේ දැන් ඔය මේක කොච්චර මේ අකුසලයේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒක මෝහය, අහිරිකය, අනෝතප්පේ, උද්ධච්චය කියන කාරණා හතරමත් එක්කමනේ අකුසලෙ එන්නේ. ඉතින් ඇත්ත වැහෙනවා, පාපයට තියෙන බය නැති වෙනවා, පාපයට තියෙන ලැජ්ජාව නැති වෙනවා, හිත නොසන්සුන් වෙනවා. ඉතින් ඒකින්ද ඉන්න තැනවත් මතක නැහැ. එතකොට බොහෝ වෙලාවට අපේ පිරිස් ඊටාම විනීතව සිටිය යුතු තැන්වල ඊටාම අසංවර මුළු ලෝකෙටම වෙන්න අසංවර වෙන අවස්ථා ඕන තරම් අපි මේ සමාජයේ දැකලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ චිත්ත වේග පාලනය සඳහා තමන්ගේ ජීවිතයේ වැඩපිළිවෙලක් නැතිකම. හොඳයි. අපි හඳුන්වන සඳහන් කර විදිහට සක්වල අවිවලටත් වඩා මේ සිත්වල සවි බලවත් කියලා අපිට හැඟෙනවා. අපි හඳුන්වන කියන මේ කැරපොත උපමාවෙන් අපිට මේ සිත්වල තියෙන බලවත් බව, සවිමත් බව අපිට කියාපානවා. අපි හඳුන්වන්නේ කෙනෙකුට මේ පංචශීල ප්‍රතිපදාවෙන් ඔබට තමන්ගේ මේ තීන චිත්ත ශක්තියින් අවදි කරගන්නට කළ යුතු ක්‍රමවේද වත්පිළිවෙත් කුමක්ද කියලා හවොත් අපි හඳුන්වන්නේ මේකට දිය හැකි පිළිතුර කුමක්ද අපි හඳුන්වන්නේ? බොහොම හරි. ඒ කියන්නේ දැන් අපි කෙනෙක් කොහොම හරි කරලා හිමීම් පංචශීල ප්‍රතිපදාව පුහුණු කර ගන්නවා. මේ පුහුණු කර ගන්නකොට එයාට අපිට ඒක පසු කාලීන වැඩසටහන් වලදී ඒ සිද්ධ වෙන සිද්ධිය හිමීන් සැරේ කතා කරන්න පුළුවන්. මොකද්ද මේ වෙන්නේ කියලා. කෙටියෙන් කියනවා නම් අපි දන්නවා චාමික මහත්මයා මේ ඕනම දෙයක් අපහසුයෙන් පුහුණු කරොත් ඒක පහසුවෙන් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එතකොට අපහසුයෙන් නමුත් පංචශීලය රකින්න පුරුදු වෙන කෙනාට ඔය ඇබ්බැහි වෙලා තියෙන සමහර දේවල් වලින් අයින් වෙලා පැහැදිලිවම මම කියන්න ඕනේ ඇබ්බැහියෙන් අයින් වෙන්න පුළුවන් කියලා. ධර්මයේ තුල ඇබ්බැහිය කියලා කියන්නේ ඒ වේගයන්. ඒ වේගයන් වලට මිනිස්සු ඇබ්බැහි කියලා කියන මම දැන් මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. මට මේකෙන් ගැලවෙන්න බෑ. අන්න එහෙම කියනවා. ඉතින් මේවා ක්‍රමානුකූලව මේවායින් සම්පූර්ණයෙන්ම ඕනම නරක පුරුද්දකින් අයින් වෙන්න පුළුවන්, සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන්, සාන්ත තත්යකටපත් වෙන්න පුළුවන් කියලා අපි අභියෝග කරලා කියනවා. හැබැයි ඒක ක්‍රමානුකූල අකණ්ඩ පුහුණුවක් තිබිය යුතුයි. ඉතින් එහෙමනම් අන්න ඒ වගේ තත්වයකින් මේකෙන් පුහුණු වෙච්ච කෙනෙකුට, පුහුණු වෙන කෙනෙකුට දැන් සිල් රැක්කට සමහර විට අපි හිතමු කාමයේ වර්ධව හැසිරීමේ සිතුවිලි පහළ වෙනවා. නමුත් මෙයා සීලය ආරක්ෂා කරනවා. සීලය ආරක්ෂා කරනවා. හැබැයි මේ සිතුවිලි පහළ වෙනවා නම් එයා ඉන්නේ අපහසුතාවයකින්. සිතුවිලි පහළ වෙනවා නම් එයා ඉන්නේ අපහසුතාවයකින්. එහෙනම් මෙන්න මේ අපහසුතාවය නැති වෙන්න නම් දැන් බලන්න දැන් පංචශීලයෙන් ඔබට ආධ්‍යාත්මික වර්ධනය ගැන අපෙන් අහන්නේ. මේක සාමාන්‍ය ඵල සූත්‍රය ආදී දීඝනිකාය සූත්‍රවල හරි අපූර්වට තියෙනවා.
ප්‍රාණඝාතයෙන් වැළකීම සීලය. හැබැයි සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය වපුරන්න ඕනේ. දැන් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය වපුරනවා කියන තැනේදී එයාට ප්‍රාණඝාතයෙන් වැළකීමට වඩා වැඩි චිත්ත වේගයක් තියෙනවා. එතකොට ටික දවසක් ගියාම මෛත්‍රිය වර්ධනය වෙනකොට ප්‍රාණඝාතයෙන් වැළකෙන එක සුළු දෙයක් වෙනවා. ඊට වැඩි එහා ගිය මානසික තත්ත්වයක් ඒක. එතකොට අදත්තා දානයෙන් වැළකීම සීලය අපි කියමු මේකට අර සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කිරීම ගුණය කියලා. එහෙනම් ඒ ගුණවන්ත වෙන්න ඕන මිනිසු කියන එකයි මම මේ කියන්න හදන්නේ. අදත්තා දානය කියන්නේ අනුන්ගේ දේවල් හොරකම් කරන එක. අදත්තා දානයෙන් වැළකීම සීලය දුන් දෙයින් විතරක් යැපෙන. දැන් ස්වාමීන් වහන්සේලා දුන් දෙයින් විතරක් යැපෙනවා. නැත්නම් තමන් ළඟ තියෙන දේත් මිනිසු දෙන්න පුරුදු වෙනවා නම් ඒක එතන තියෙන ගුණයක්. එහෙනම් කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීලා ඉන්න එක සීලය නෑ. තමන්ගේ ස්වාමියා භාර්යාව ඇරෙන්නට වෙනත් කෙනෙක් ගැන සිතුවිල්ලක්වත් ඇති නොකරගෙන ඉන්නවනේ ඒක ගුණවන්තකම. බොරු කීමෙන් වැළකීම සීලය අපි හිතමු ඊටාම සත්‍යවාදී වෙනවා කියලා තමන්ටවත් තමන් බොරුවක් කරගන්න නැතුව සත්‍යවාදී වෙනවා කවුරු හරි. තමන්ටවත් තමන් බොරුවක් කරගන්න නැතුව සත්‍යවාදී වෙනවා නම් අන්න ඒක ගුණය. සත්‍යවාදී බව. අපි හිතමුකෝ පරුස වචන කීමෙන් වැළකීම සීලය. පරුස වචන වෙනුවට මනවඩන වචන පාවිච්චි කරමින් කටයුතු කිරීම ගුණය. හිස් වචන වලින් වැළකීම සීලය. හිස් වචන වෙනුවට ප්‍රයෝජනවත් වචන කතා කරලා කටයුතු කිරීම හැම වෙලේම කාට හරි අර්ථවාදී, විනයවාදී, ධම්මවාදී වචන කතා කරමින් කටයුතු කිරීම ගුණය. ඊළඟට කේලම් කියලා අනිත් අය බිඳවීමෙන් වැළකීම සීලය. ඊට වැඩි එහා ගිය දෙයක් බිඳිච්ච අයව සමගි කරවලා කටයුතු කරන්න වදන් පැවසීමෙන් ඒ දේ කිරීම ගුණය. ඉතින් මේ ගුණවන්තකම් ඇති වෙන්න නම් සීලයෙන් ඇතිවන පන්නරයට වැඩිය සතර කමඨහන ආදී වඩමින් තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ නැගෙන අකුසල වේගයන් බිඳුව බවට පත් කරන්න. ඒ අකුසල වේගයන් නැගෙන එක පවා නැති කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කර ගැනීම පංචශීලයෙන් ඔබට අවශ්‍ය කරන ආධ්‍යාත්මික ගුණවගාවක්. හොඳයි. අපි හඳුන්නේ මේ ಗುಣ මකන ගුණමකු සමාජයක් පිළිබඳව අපිට අපේ සෝම හමුදුරුවොත් අපේ රාහුල හමුදුරුවොත් අපිට කියා දීලා තිබෙනවා. මේ ಗುಣ මකන ගුණමකු සමාජයක ಗುಣ වනන ගුණවන්තයින් වීමේ වැදගත්කම අපිට මීට කලිනුත් අපේ මේ මැදිරිම අපිට කියා දුන්න පාඩම් බොහොමයි. අපි හමුදුරුවනේ මේ සමාජය හුරු වෙලා තියෙන්නේ ගුණවන්ත හොඳම වත්කම් එකතු කරන්න උනාට අපි හඳුන්නේ හැමෝම කැමති බලවත්කම් වැඩි කරගන්න, ධනවත්කම් වැඩි කරගන්න. කවුද බොහෝ දෙනාට බොහෝ විට මේ වත්කම් අතර බලවත්කම් ධනවත්කම් අතර මේ ගුණවත්කම් කියන ඒ වත්කම ඇති කරගන්නට යම් මන්දෝසාහි බවක් අපේ සමාජයෙන් තුල තිබෙනවා අපි හඳුන්නේ. ඇයි මෙහෙම දෙයක් වෙන්නේ? අපි හඳුන්නේ වටිනාම වත්කම ගුණවත්කම නෙවෙයිද අපි හඳුරන්නේ? ඔව් වටිනාකම වත්කම ඇත්තටම ගුණවන්තකමයි. නමුත් තියෙන ගැටලුව තමයි මේ වටිනාකම පිළිබඳව දැනෙන්නේ නැහැ. අපි දන්නවා හොඳටම අපේ චාමික මහත්මයා අපි කල්පනා කරොත් ඕනම කෙනෙක් තීරණයක් ගන්නේ තමන්ගේ දැක්ම අනුව. තමන්ගේ දෘෂ්ටිය අනුව. එතකොට අපි පොහසත් වෙලා නැහැ වැඩි දෙනෙක්ගේ දෘෂ්ටිය මොකක්ද කියලා හොයාගන්න. දැන් උදාහරණයක් ගත්තොත් අරණ්‍ය සේනාසනයක හෝ විහාරස්ථානයක හෝ ඊටාම ගුණවන්තව සීලවන්තව දුෂ්කර ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම අපේ මිනිස්සු කියනවා හරියට දුක් විඳිනවා කියලා. මම හිතුවා අපේ කට්ටියගෙන් අහනවා හරි එවැනි මිනිස්සු එකතු වෙලා මේ සාමාන්‍ය මිනිස්සු එකතු වෙලා දැන් මේ දානයක් අරගෙන යනවා දැන් මේ ස්වාමීන් වහන්සේලා ඉන්න තැනකට. අරගෙන දැන් දෙගොල්ලෝ දෙපැත්තෙන් ඉඳලා ස්වාමීන් වහන්සේලා කුටි වලින් වැඩලා දැන් දෙපැත්තෙන් ඉඳ ගන්නවා. ඉඳගත්ම දැන් මේ ගිහි පැත්තට ඕන තරම් සතුටු වෙන්න දේවල් ගොඩ තියෙනවා. දැන් අර පැවිදි පැත්තට මොකුත් නැහැ සතුටු වෙන්න දේවල්. හැබැයි මං කියන දෙගොල්ලන්ගේ මූණු බලා ගන්න කියලා. වැඩිපුර මූණු වල මේ සතුටු ගතියක් තියෙන්නේ අර ගොඩාක් සතුටු වෙන්න හැමදේම තියෙන ගිහි ඇත්තන්ගේද? නෑ. කාගේද? මේ මොකුත් නැති අඩුම ගන්න ගුවන් විදුලියක්වත් නැති රූප වාහිනියක්වත් නැති මොකක්වත් නැති සේනාසනවල ඉන්න සමහර ස්වාමීන් වහන්සේලා වැඩම කරලා ඉන්න පුදුම සන්තෝෂ මුණක් තියෙන. එහෙනම් අන්නේද තමයි අපි මේ දෘෂ්ටිය වැරද්ද තියෙන්නේ. අපි සන්තෝෂ වෙන්න කියලා හොයන්නේ ධනය සහ බලය. සාමාන්‍ය මිනිස්යාට ඒ මනසට දැනෙන්නේ එච්චරයි. ඉන් එහා ගිය සන්තුෂ්තියක්, ඉන් එහා ගිය ඒකට පරිබාහිර
සන්තෝෂයක් උපදවා ගන්න තමන්ගේ චිත්ත අභ්‍යන්තරයෙන් පුළුවන් කියන කාරණාව දැනෙන්නේ නැහැ. සීලවන්ත වුණාම ගුණවන්ත වුණාම විශේෂයෙන් පංචශීලයේ එක සති 3ක් රැක්කනම් තමන්ගේ අභ්‍යන්තරගත ප්‍රමෝදය අත්විඳින්න පුළුවන්. ඒ අභ්‍යන්තරගත නැත්නම් සතර කමඨහන වැනි එකක් වඩලා යම් සමාධියක් අත්විඳොත් මේ ලෝකයේ චාමික මහත්තයා විඳින රාගාදී කෙලෙස් ධර්ම වලින් ලෞකික විඳින සියලු සැපයට වැඩිය ඉහළ සැපයක් තමන්ගේ අභ්‍යන්තරයෙන් උපදවා ගන්න පුළුවන්. අපේ කාශ්‍යප හාමුදුරනේ මේ සාමිස සුවය තමයි අපේ සමාජයේ ලොල් බවක් දක්වන්නේ සාමිස සුවයට. නිරාමිස සුවය අපි අත්විඳලා නැති නිසා වෙන්නේ නැති අපේ හාමුදුරනේ ගිහි සමාජයට මේ නිරාමිස සුවයේ තියෙන වටිනාකම මේකේ තියෙන රසය දැනෙන්නේ නැති නැති හැඟෙන්නේ නැති දේ අපේ හාමුදුරනේ උදාපත් කරගන්න ලබා ගන්නට සතිමත් බව නොමැතිකමද කුමක්ද අපේ හාමුදුරනේ මේ තියෙන අභාග්‍ය මේ නිරාමිස සුවය විඳින්නට නොහැකියාව කුමක්ද අපේ හාමුදුරනේ? මූලික වශයෙන්ම මේ පිළිබඳව දැන් අපි දන්නවනේ මේක ආරම්භ වෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ධර්මය දේශනා කරපුවාම ඒ ධර්මය ඇහෙන පින්වන්ත කුල පුත්‍රයන් කුල දියණියන් කියලානේ ධර්මයේ සඳහන් වෙන්නේ. කුල පුත්‍රයන් ඒකාන්තම් පරිපූර්ණං ඒකකාන්තම් පාරිසුද්ධං සංකල්පිතං කියන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණවම හරියට සකක් වගේ මේ හාත්පසින්ම මම මේ ධර්මයේ තුල රැකෙන්න ඕනේ කියලා තමයි හිස් රවුල් බාලා ඥාති පරිවර්තයන් අයින් කරලා මේ ධර්මයේ තුලට ඇවිල්ලා පරිපූර්ණවම ඒ කටයුත්තේ යෙදෙන්නේ ප්‍රෞಢ භූමිය ලබාගෙන. ඉතින් ඒ වගේම තමයි ගිහියත් වෙනොත් මේ ධර්මය ඇහෙන්න ඕනේ. ඒතර ධර්මය ඇහෙන අයට මේ නිරාමිස සුවේ තියෙන වටිනාකම එක සැරයක් දෙසරයක් තුන් සැරයක් නෙවෙයි චාමික මහත්මයා වැඩි වාර ගාණක් මේක ඇහෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ පාපී බලවේග තමන් තුළට එකතු කර ගැනීමේ තියෙන ආදීනව වැඩි වාර ගාණක් ඇහෙන්න ඕනේ. ඒ ඇහෙනකොට ඒ సంతානවල ඒ පිළිබඳ බිය උපදිනවා. එක පැත්තකින් ආදීනව කියලා අපි කතා කරාට ආදීනව දැනෙන්න ඕනේ. ආනිසංස දැනෙන්න ඕනේ. එහෙම දැනුනොත් මේකෙදි අපිට ලොකු ලාභයක් වෙන මම උදාහරණයක් කියන්නද? රජගහනුවර බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තියෙන කාලෙක වැඩ ඉන්න වෙලාවක දකින්නට ඇටසැකිලි ප්‍රේතයා මගේ විස්තරය ඔක්කොම කියන්න යන්නේ නැහැ. ඇටසැකිලි ප්‍රේතයා ගැන විස්තර කරනවානේ බුදුරජාණන් වහන්සේ කලින් විස්තර කරන්න නැතුව ඉඳලා අනිකුත් රහතන් වහන්සේලා මේක මේ සතා දැක්කට පස්සේ ඊට පස්සේ මම මේ වෙනකන් මේක කිව්වේ නෑ බුද්ධ වචනේ බොරු කියලා මිනිස්සු නිග්‍රහ කරලා පව් කරගන්න හින්දා කියලා එතනදී ප්‍රේතයෝ පිළිබඳ ඒ කියන්නේ ඒ රජගහනුවර බුදුරජාණන් වහන්සේ දැක්ක ප්‍රේතයන් පිළිබඳව විශාල විස්තරයක් කරනවා. ලක්කන සංයුත්තේ තියෙන මේක එතන තියෙනවා කුම්භාණ්ඩ කියන කතාව. මම ඒක විතරක් කියන්නම්. කුම්භාණ්ඩ කියලා කියන්නේ කුම්භයක් කියන්නේ කලයක් තරම් කුම්භ අණ්ඩ. කලයක් තරම් අණ්ඩයක් තියෙන සතෙක්. දැන් අද කාලේ කට්ටිය හිතනවා චාමික මහත්තයා මේක මේවා විශ්වාස කරන්න බෑ මේවා වෙන්න බෑ. නොපෙනෙන ලෝකයක් හිතන්න බෑ කියලා. නමුත් තාක්ෂණික විද්‍යාව මේ වෙනකොට කියනවා 4D ඒ කියන්නේ චතුර්මානය විතරක් නෙවෙයි 11ක් දක්වා මාන තියෙනවා කියලා. ඒ කියන්නේ අපේ ඇහැට ගෝචර වෙන්නේ ත්‍රිමාන විතරයිනේ. එහෙනම් එවැනි මානයක් පිළිබඳව අපිට හිතන්න වෙනවා. අනිත් එක ඕක නිකම්ම හිතන්න පුළුවන්. දැන් සුද්ධ ජීවියෙක් ගැන අපිට පුළුවන් ද අන්වීක්ෂයක් නැතුව පේන්නේ නැහැ නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අනුක ජීවි කියලා අනුක ජීවීන්ට මෛත්‍රී කරන්න දේශනා කරලා තියෙනවානේ කර්ණීය සූත්‍රයේදී. එහෙනම් මේ නොපෙනෙන අපේ ඇහි මානෙට නොපෙනෙන සත්තු ඉන්න පුළුවන්. ඉතින් ඒ සත්වයන් ගැන තමයි මේ සඳහන් කරේ. ඒකින්ද අපි අපේ දෘෂ්ටියේ ඉන්නේ නැතුව මින් ඔබට ලෝකයේ දැක්ක මහා උත්තමයන්න් වහන්සේලාගේ දේවල් ගැන ගවේෂණය කරන්න. දැන් අද අපි අභිධර්මානුකූලව මේ ශබ්දය ඇහෙන එක ගැන ගවේෂණය කරොත් පැහැදිලිවම ධර්මයේ තුල තියෙන වායු මාධ්‍යයෙන් තමයි මේ ශබ්දය සම්ප්‍රේෂණය වෙන්නේ කියලා අභිධර්මයේ තුල. ඉතින් ධ්වනි තරංගයක් වායු මාධ්‍ය නැතුව යන්නේ නැහැ කියලා විද්‍යාවෙන් ඔප් වෙලා තියෙනවා. එතකොට අපිට හොඳට තේරෙනවා අනිවාර්යයෙන්ම මේ මොන තරම් විද්‍යාව දිනුනත් අන්තිමට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනට යනවා. ඒක තමයි එහාට ගියේ ගොඩක් කාරණා තියෙනවා. නමුත් කුම්භාණ්ඩ කියලා දේශනා කරපු තැන මම මාතෘකාවට ආයනවා දේශනා කරපු තැන සඳහන් වෙන්නේ මේ කලයක් විතර අණ්ඩයක් තියෙන මේ සතා මේක උස්සගෙන යන්න ඕනේ. ඒකට ඉඳ ගන්න ඕනේ. ඒක තුවාල වෙනවා. ඊට ඒකට ඒ പ്രേත ලෝකෙම ඉන්න කවුඩෝ කපුටෝ විදිනවා. මහා දුකක් විඳින සත්වයෙක් මේ. එයාට මේකෙන් ගැලවිල්ලක් නැහැ. ඉතින් අර ඇටසැකිලි പ്രേතයා කියන්නේ කටු වලින් මස් අයින් කරපු පණ පිටින් හරක් මරලා පණ පිටින් කටු වලින් මස් අයින් කරපු එක්කෙනෙක්. එයාට ඒ විපාකේ තමයි අර අවුරුදු ගාණක් විඳින්න වෙන්නේ. කුම්භාණ්ඩයා කියලා කියන්නේ රජගහනුවර හිටපු අල්ලස් ගත් එක්කෙනෙක්.
අල්ලසින් රජයෙන් අල්ලස් ගත්ත එක්කෙනෙක් තමයි කුම්බාණ්ඩෙක් වෙලා ඉපදිලා තියෙන්නේ මේ රජගහනුවර ඉන්නේ. එතකොට ඒ කාලේ විතරනේ මේ කාලේ අල්ලස් ගන්නයටත් ඔය ඉරණ මං කියන්නේ ඒක තමයි. දැන් ලංකාව කියන්නේ එතකොට කුම්බාණ්ඩ නිෂ්පාදනාගාරයක් වගේ මේ කාලේ වෙනකොට මේක සමාජගත කරලා සමාජයේ මිනිස්සුන්ට මේක හරියට දැනගන්න ඇරියනම් අන්න අපිට පුළුවන්කම තියෙනවා බය උපද්දවන්න මේ සාමිස නැත්තම් පංචකාම සම්පත්තියේ වැරදි කරමින් ලබන මේ සැපය අනාගත මහා දුකකට හේතු වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව ඒ සිතුවිලි අපේ ඇතුළ වර්ධනය කරන්න ධර්මයේ දේශනා කරන්න ඕනේ. ඒකයි මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අපිට මිහිඳු මහ රහතන් වහන්සේ ඉස්සෙල්ලාම പ്രേත වස්තු විමාන වස්තු දේශනා කරේ මිනිසුන්ට හරි පණිවිඩය දෙන්න. අද මේ පණිවිඩය යනවා බොහොම අඩුයි අපේ අතින්. හොඳයි. අපේ හැමදෙරනේ අපිට දුරකථන මතුවක් ලැබෙනවා. ශ්‍රාවක සදහවත් ශ්‍රාවකෙක් අපේ දුරකථනයේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබට අවස්ථාවක් තිබෙනවා අපේ දහම් දහර අපේ නවතම අපේ වැඩසටහනට ඔබට සම්බන්ධ වෙන්න සජීවී ඔබේ අදහස ගැටලු ඉදිරිපත් කරන්නට පුළුවන් මේ වෙලාවේ. ඔබ සම්බන්ධ වෙන්න නේද අපිත් එක්ක මේ වෙලාවේ දුරකථනයෙන්? ඔව්. අවසරයි සමහර මහන්සිය. අපිට දැනගන්න ඕනේ දැන් යම් කෙනෙක් මරුණාම එයාගේ ඉපදීම ඉවලෙම වෙන දෙයක්ද කූඩල්ලෙන් පැනකට අල්ලනවා වගේ නැත්නම් ටික දවසක් කාලයක් ඉඳලා වෙන දෙයක්ද නන්නේ ඉවලෙම වෙන දෙයක්ද නැත්නම් කූඩල්ලෙක් අල්ලනවනේ එක කකුලකින් ගිහින් මේ වගේ නැතිහින්ද නැත්නම් මේක කල්පවතිනවද එයා පාවි සිටිනවද කියලා. හොඳයි මහත්මයා. මම හිතන්නේ අපේ හැමදෙන්නේ භවයට අන්තරාවක් තිබෙනවද කියන අන්තරා භවයක් පිළිබඳව අර මහායානයේ තියෙන විස්තරයත් එක්ක අපි මේ ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතාට කොහොමද අපි හඳුන් පිළිතුර. ඔව් මෙහෙමයි. පටිච්චසමුප්පාද ධර්මයට අනුව යම් කිසි චුතියක් කොතන හරි සිද්ධ වුණා නම් ඒ චුතියත් එක්කම පෙරපසු කියන්නේ එතන අන්තරයක් නැතුවම යම් කිසි චුතියත් එක්කම ප්‍රතිසන්දිසිත පහළ වෙනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයට අනුව. එතකොට දැන් ඔය අන්තර් භවයක් තියෙනවා කියලා අපි හිතන මේක මං හිතන්නේ අපි වැළඳ ගන්න ඕන ගැටලුවක් නෙවෙයි මේක කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. නමුත් අපි මේකට ධර්මානුකූල උත්තරයක් දෙනවා නම් මේක මෙහෙම තියෙන විදිහක් නැහැ. තියෙන විදිහක් නැහැ පාවි ඉන්න ගතියක්. මොකද මේකෙදී මේ අතුලාන්තයෙන් උපදින කිසියම් වෙනත් වේගයකට මෙතන ඉඳන් කොහෙටවත් මේක මෙහෙම කරලා යන එකක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් තමයි අපිට ආත්මීය හැඟීම ඇති වෙන්නේ. දැන් මේ මොහොතේ අපි හිටියත් ඊළඟ මොහොතේට යන සිතුවිල්ල පරණ එකට සම්බන්ධයක් තියෙනවා මිසක් පරණ සිතුවිල්ලත් එක්ක මෙහෙම කම්බියක් වගේ බැඳිලා නැහැ අපේ ජීවිතේ. හැම දෙයක්ම එහෙමයි කැඩි යන එකක්. ඒකයි සමුදය වය කියලා පංච උපාදානස්කන්ධයේ සමුදය වය කියන தත්ත්වය අවබෝධ කරගන්න විදර්ශකයෙකුට මේක ඉතා පැහැදිලිව තේරෙනවා. ඒක ගැන කතා කරන්න දෙයක් මොකක්වත් නැහැ. අර අතීතයේ ඉඳන් වර්තමානයේ හරහා අනාගතය දක්වා යා කරන අකණ්ඩ රේඛාවක් අපේ ජීවිතවල නැහැ. ඒ රේඛාව තමයි අපි පංච උපාදානස්කන්ධය වරදවා අරගෙන ආත්මීය හැඟීමක් ඇති කරගෙන තියෙන්නේ. ඒකද මේ ආත්මය මේකෙන් පිට වෙලා අතෙන්ට ගියාය මෙතෙන්ට ගියාය මේ ඔක්කොම කතා පැහැදිලිවම වැරදි බවට පත් වෙනවා. නමුත් මේකට මෙහෙම උත්තරයක් දුන්නට බොහෝ දෙනා පිළිගන්නේ නැහැ. ඒක හින්දාම චාමික මහත්මයා අපි දිය යුතු උත්තරේදී මෙන්න මෙහෙම කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් මොකද සාධක හොයාගෙන තියෙනවා. එඩ්ගා කේසිගේ පුතේ අර මේ ගත්තාම මේ සාධක තියෙනවා. ඒවත් එක්ක බෙල්ලන් ඥානයේ මහානායක හඳුනන පෙනෙන ලෝතුල නොපෙනෙන ලෝක් පොතේ. එතකොට ඒ වගේම තියෙනවා. මේ වගේ දේවල් වලදී අපිට ගත හැකි තීරණයක් තියෙනවා. ඒ තමයි මේ අන්තරා භවයක් කියනවනම් ඒක භවයක්. ඒක තවත් භවයක්. ඒක තවත් භවයක්. කොහේ හරි තැනක අමනුස්සයෙක් වෙලා. ඒක සාමාන්‍යයෙන් දුක් විඳින අමනුස්සයෙක් නෙවෙයි. වෙනත් අමනුස්සයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඉපදිලා මේ පසු කාලිනව ආපු කෙනෙක් හින්දා මේ කියන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැතුව අපිට පටිච්චසමුප්පාද ධර්මයට අනුව මේක ගන්න බෑ. හැබැයි මෙතෙන්ට මම බුද්ධ අවවාදයක් එකතු කරන්න. එතකොට හරි. මේක ගැන අපි හිතමු දැන් මේ අපේ දහම් දහර වැඩසටහන බොහෝ කරුණු කතා කරන් තියදී ඔන්න දැන් අපි මේ ප්‍රශ්නේ පටන් ගත්තා. මම මේ අහපු අපේ උපාසක මහත්තයා නිග්‍රහ කරන්න හැම නෙවෙයි. මේක හරහා දැන් මේකට අදාළ දුරකථන ඇතුම් ගොඩක් අපි දැන් තව චුට්ටකින් එන්න පටන් ගන්නවා. දැන් අපි මොකද කරන්නේ දහම් දහර වැඩසටහන තුනේ හරි මේක විසඳමු කියලා අපි විද්වත් මණ්ඩලයක් ගෙනල්ලා මේක සම්පූර්ණයෙන්ම තීරණයක් ගන්නවා තියෙනවා හෝ නැහැ කියලා. අපි තියෙනවා කියලා තීරණය ගත්තොත් නැහැ කියන අය පිළිගනීද? නැහැ. අපි මේ අන්තරාභවය නැහැ කියලා තීරණයක් කරන් සමාජයට දුන්නොත් අන්තරාභවයක් තියෙනවා කියන අය පිළිගනීද? නැහැ. එහෙනම් අපි කරපු වැඩේ නිෂ්ඵලයි. මේක දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරියටම දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකක්ද? සිල් රකින්න, ධ්‍යාන බල වර්ධනය කරගන්න, ගුණවන්ත වෙලා
සතර කමඨහන ආදී වඩලා චිත්ත විසුද්ධිය ඇති කරගන්න. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය දක්වා වර්ධනය කරගන්න. වර්ධනය කරගෙන එන්න ඒ වර්ධනය කරගත්ත සිත තමන්ට පුළුවන් ඕනනම් අතීත භවයන් දක්නා වූ නුවණට යොමු කරන්න. අන්නේ අතීත භවයන් දක්නා නුවණට යොමු කරපුවාම අන්තරා භවයක් තිබ්බාද නැද්ද කියලා තමන්ගේ තුලින් තමන්ට දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකින්ද අපිට නිශ්චිත තීරණයක් ගන්න බැරි දෙයකට වැඩිය මම අවවාදයක් විදිහට දෙනවා. අපිට අපි ගැන හොයාගන්න ගොඩ දේවල් තියෙනවා. අපිට අපේ සිත ගැන මේ දැනෙන හැඟෙන බොහෝ කෙලෙස් වලින් පීඩිත වෙලා තියෙන තමන්ට තමන්ව පාලනය කරගන්න බැරුව සතර අපායට වැටෙන මට්ටමකට පත් වෙමින් තියෙන මේ ජීවිතය පිළිබඳව මේ වයින් ගැලවෙන්නේ කොහොමද කියලා හොයාගන්න තිබියදී ඉහළ ඉලක්කයක් කෙරෙහි තර්ක විතර්ක කරමින් සිටීම මම හිතන්නේ ප්‍රශ්නෙන් ගැලවෙන්න නෙමෙයි මම කියන්නේ. මොන හොයාගන්න ක්‍රමෙත් කිව්වා. ඒකින්ද එවැනි ප්‍රතිපත්තියක ඉඳීම හොඳයි කියලා මට හිතෙනවා. හොඳයි අපි හමුදුරෝ ප්‍රායෝගික පිළිතුරක් ඔබට ලබා දුන්නා. අපි හඳුනන අපිට තවත් දුරකථන මෙතුමක් ලැබෙනවා. කොළඹින් කමල් මහතා මේ මොහොතේ දුරකථනෙන් අපිත් එක්ක දහම් දහර වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. කමල් මහතා ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා. ඔබතුමාගේ අදහස ගැටලුව අපේ වැඩසටහනේ අහන්න ඕනේ. අපේ ඉතිහාසයේ අපේ කට්ටිය මේකක් තිබ්බා පංචේල රකින්න ගමන් ජාතික අභිමානය ඇති කරගෙන ඒ තුලින් අහිංසකම් පුරුදු කරගෙන ඒ තුලින් අධ්‍යාත්මික වර්ධනයක් ලබා ගන්න ක්‍රමයක්. ඒ කියන්නේ ජාතික අභිමානයක් ඇති කරගෙන අහිංසකම් පුරුදු කරගෙන හොඳ චේතනාවන් ඇති කරගෙන පුණ්‍ය කර්ම කරගෙන වැඩි කියන එහෙම ක්‍රමයක් තියෙන ජාතික අභිමානය තුලින් අහිංසකම් ඇති කරගෙන ආධ්‍යාත්මික වර්ධනය කරන ක්‍රමයක් තියෙනවා මිස සෝයින්නාස් පැහැදිලි කරලා දෙන්නේ. කමල් මහතා දුරකථනෙන් පොඩ්ඩක් ප්‍රදේශින් අපි හඳුන ගැටලුව පැහැදිලිද? පොඩ්ඩක් අර දෙවෙනි තුන්වෙනි වචනේ පොඩ්ඩක් පැහැදිලි වුණේ නැහැ. කමල් මහතා ඔබතුමාගේ ගැටලුව ජාතික අභිමානය ඇති කරගැනීමෙන් අහිංසකම් ඇති කරගෙන පුණ්‍ය කර්ම කරලා එතකොට අභිමානයත් එක්ක එන අහිංසකම් පුණ්‍ය කර්ම හොඳ චේතනාවක් ඇති කරගෙන මොන පුණ්‍ය කර්මද? කමල් මහතා ජාතික අභිමානය ඇති කරගැනීමෙන්ද ඔබතුමා අදහස් කරන්නේ මේ ඔබේ ගැටලුව අපිට පැහැදිලි නෑ මේ කමල් මහතා. ඔව් මම ජාතික අභිමානය ඇති කරගැනීම. ජාතික අභිමානය ඇති කරගැනීම පන්සිල් වලට අමතරව පන්සිල් රකින්න ගමන් ජාතික අභිමානය ඇති කරගැනීමෙන් අහිංසකම් පුරුදු කරලා ගමන් මාර්ගයක් කියන අධ්‍යාත්මික දියුණුවක් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. ඔව් කමල් මහතා මේ අවිහිංසකම් පුරුදු කර ගැනීමද ඔබතුමා ඔව් ඒක තමයි. හරි. හොඳයි අපි මං හිතන්නේ මේ අභියෝගාත්මක ප්‍රශ්නයක් මේක නිකන් ඔබතුමාට අපිට මෙහෙම කියන ජාතික අභිමානයක් කියන එක ඇති වුණා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එතනදී අපි හැම වෙලෙම බලන්න ඕනේ මේක තුල අපි රත් වීම දැවීම සිද්ධ වෙනවද කියලා. හැම වෙලෙම බලන්න ඕනේ තණ්හාව කොච්චර යදෙනවද කියලා. පන්සිල් ආරක්ෂා කර ගැනීමත් එක්ක අපිට ලොකු ශක්තියක් ඇති වෙනවා. ආධ්‍යාත්මික ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තියත් එක්ක යම් කණ්ඩායමක් අපි කියමු ජාතික කිව්වම මේක සිංහල ජාතික වෙන්න පුළුවන් වෙනත් ජාතියක් වෙන්න පුළුවන්. ගුණවන්තව අවිහිංසා සහගතව කටයුතු කිරීමෙන් මානසික විශාල ශක්තියක් ඇති වෙනවා. දැන් ලිච්ඡවි දේශය රැකෙන්නේ මගධ අජාසත් රජුරන්ගේ මගධ දේශයේ දරුණු රජ කෙනෙක් වෙච්ච පීතෘඝාතක අජාසත් රජුරවන්ට මේ ලිච්ඡවි දේශය අල්ලන්න බැරි වෙන්නේ ඒ කට්ටිය තිබ්බ සමගිය ඒ කට්ටිය තිබ්බ සත්‍යාප්‍රහාණී ධර්ම හින්දා. එතකොට අපිට ඇත්තටම පංචශීලය ආරක්ෂා කරගෙන අවිහිංසා ප්‍රතිපදාවක් වර්ධනය කරගන්නකොට ඒ ජාතියක් විදිහට ඒ කණ්ඩායමට විශාල අභිමානයක් ඇති වෙනවා. මොකද එයාලට බලන්න පංචශීල ප්‍රතිපදාව රකින්නවා කියන්නේ මහා පුදුම දෙයක්. එක්කෙනාට එක්කෙනා බොරු කියන්නේ හොරකම් කරන්නේ. අද රට ඇත්තටම හොරකම් කරන්නේ නැත් අතරපත් වුණොත් මේ රට දිනු කරන්න මහා අමාරුවක් නැහැ. කිසිම අමාරුවක් නැහැ. ඒ තරමටම මේකේ උඩ ඉඳන් පල්ලෙහා දක්වාම ගත්තොත් එහෙනම් වැඩිපුර හොරකම් වලට පුදුමාකාර ඇල්මක් දක්වන පිරිසක් බවට පත් වෙලා ඉන්න පාපයේ බය දකින්න නැති. ඒ જાතියට ඇත්තටම පැහැදිලි අභිමානයක් ඇති වෙනවා. හැබැයි මේක මේකෙන් සතුටු වෙලා මේකේ ඇලිලා මේක ග්‍රහණය කරගන්න නැතුව සමතුලිතව යන්න අවශ්‍ය කරන විදර්ශනාව ඕනේ. සමතුලිතව යන්න අවශ්‍ය කරන විදර්ශනාව ඕනේ. අන්න ඒ විදර්ශනා මිශ්‍රිතව මේක කරගෙන ගියොත් ඇත්තටම Tamanට සහනශීලීව කටයුතු කරලා ජාතික අභිමානයකුත් සහිතව නිවන් දකින පැත්තට යන්න බැරිකමක් නැහැ. ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඔව් අපේ හොඳන්නේ අපිට මතක් වෙනවා ටිබෙට් ජාතිකයේ මහින්ද හමුදුරුවෝ නිදාසේ දැහැන නිදාසේ මන්ත්‍රණේ ජාතික තොටිල්ල මේවා තුල අපේ හමුදුරනේ කිව්වා ඉපදුන රටට අදහනා ගමට සිට මොනමන අන්දමින්යුත් මෙහෙයක් සිදු නොකොට පසු වෙන එක හොඳද සිංහල පුතකුවට කියලා. අපේ හොඳන්නේ බුදුහාමුදුරුවෝත් තමන්ගේ
කිඹුල්ලත් පුරෙන් එන සුළඟත් සුවදායකයි කියලා අපිට මතක් කරන නේද අපි හඳුන්නේ. ඒ තුලත් අපේ දේශානුරාගයේ ජාතික අභිමානය දැනවෙන කාරණා බුදුහාමුදුරුවෝ පවා ප්‍රතික්ෂේප නොකරා කියන කාරණාව ඒ තුලින් ගම්‍යමාන නොවේද අපි හඳුන්නේ. ඒකත් එක්කම අපිට මෙතනදී තව කාරණාවක් තියෙනවා මේ විශේෂයෙන් අපේ සිංහල ජාතිය ආරක්ෂා කර ගැනීමේ වගකීමක් තියෙනවා. ඒ වගකීම භික්ෂුන් වහන්සේලාට නොබියව කරන්නත් පුළුවන්කම තියෙනවා. හේතුවක් තියෙනවා චාමින් මහත්තයා. ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතු කාරණාවක්. ඒක කියන්න බය වෙන්න ඕන කාරණාවක් නෙවෙයි. මොකද මේ බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා පේවෙච්ච ජාතියක් සිංහල ජාතිය කියන්නේ. සිංහල ජාතියේ මිනිස්සු තරම් බුද්ධ ආගම රකින්න භෞතිකව සහ අධ්‍යාත්මිකව මේක රකින්න කැපවෙච්ච තවත් පිරිසක් නැහැ. එතකොට අපි දන්නවා බුද්ධ ශාසනයේ එක මොහොතකට හරි කොතනක හරි තියෙනවා නම් කාගේ හරි හිතක් සැනසෙනවා. කොච්චර භවභෝග සම්පත් තිබුණත් ළඟා වෙන්න බැරි සුවදායක ඉලක්කයකට කෙනෙකුට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා බුද්ධ ශාසනය රැකෙනවා නම්. ඒකට බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා අපි කැප වෙලා වැඩ කරනකොට අපිට පැහැදිලිවම ජාතියේ අභිමානය ජාතිකත්වය ගැන සාකච්ඡා කරන්න වෙනවා. හැබැයි තමන් බෞද්ධ ධර්මය රැකගෙන ප්‍රතිපදාව රැකගෙන. ඇයි මං එහෙම කියන්නේ? මම අපේ චාමික මහත්තයා අවි ආයුධ නැත්තම් ධර්මානුකූල නැති ප්‍රතිපත්තියකින් සිංහල ජාතිය රකින්න හදනවා නම් ධර්මානුකූල නැති ප්‍රතිපත්තියකින් සිංහල ජාතිය රකින්න හදනවා නම් සිංහල ජාතිය රැකෙයි බෞද්ධකම නැත්තම් ශාසනය වෙනසෙනවා. ධර්මානුකූල ප්‍රතිපත්තියක ඉඳගෙනයි සිංහල ජාතිය ආරක්ෂා කරන්න ඕනේ. ජාතිය ආරක්ෂා කරනවා නම් කෙනෙක් එහෙම නැති වුණොත් ජාතිය රැකෙයි ශාසනය නැති වෙනවා. ඒකින්ද සමතුලිතව සාන්තව දුරදක්නා නුවණින් යුක්තව නිවට නොවි අභිමාණයෙන් කටයුතු කරන්න පුළුවන් ධර්මය තුළ හික්මෙනවා නම් කෙනෙක්. අපි හාමුදුරුවෝ කියන විදිහට දූරදර්ශී බව අපිට ඉතාමත්ම අවශ්‍යයි. මේ දෙවෙනි ඇසකින් ලොව දකින්නට මේ කාලේ වැඩි වැඩියෙන් අපි හුරු විය යුතුයි. අපේ කාදිනල්තුමා ඒ වගේම අපේ මෞලවිවරුන් කියපු කාරණාවක් තමයි බුදුදහම ආරක්ෂා වෙලා තියෙනවා නම් අන්නේ ජාතීන්ට අන්නේ ආගම් අදහන්න කිසිම බාධාවක් නැහැ. ඒ අපේ සුරක්ෂිතතාවයට පදනම තමයි බුදුදහම ආරක්ෂා වී තිබීම කියන කාරණාව. අපි හඳුන්නේ අපිට තවත් දුරකථන මෙතුමක් ලැබෙනවා මාතර ඌරුබොක්ක ප්‍රදේශයෙන් වසන්ත මහතා අපිත් එක්ක මේ වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. වසන්ත මහතා ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා ඔබතුමාගේ අදහස ගැටලුව අපේ දහම් ධාර වැඩසටහනට ඉදිරිපත් කරන්නට. අපේ ආම්තුරනේ මට දැනගන්න ඕන අපි අර ධනවත්කම් බලවත්කම් කියන දේ නැතුව ගුණවත්කම කියන දේ රැකගෙන සමාජයක් තුළ ඉස්සරහට යද්දී අපේ සමාජය තුළින් නොයෙකුත් ප්‍රශ්න පීඩන අරහා ඔය ඉදිනදා මධ්‍යව්‍ය ආරෝණ්‍ය ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න තියෙනවා. අපි ගුණවත්කම රකින්න මිනිස්සු විදියට ඒ සමාජයෙන් ගල පැවිදිීමට යන්න පවා මානසික මට්ටමක තමයි ඉන්නේ. එහෙම අවස්ථාව කොහොමද මේ මඟ පාදා ගන්නේ හෝ මේ වැරදි වැඩ වලින් පෙළෙන්නේ? අපේ ජීවිත වලින් අයින් කරගෙන අපි කොහොමද මේ ගුණවත්කම තව තවත් වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා අපේ අඳුමන්ගෙන් මට දැනගන්න පුළුවන්ද කියලා තමයි දැනගන්න ඕනේ. හොඳයි වසන්ත මහතා අපේ හඳුන්නේ ගැටලුව පැහැදිලි. ඔව් පැහැදිලි. ඒ කියන්නේ මේ බොහෝ දුස්සීලයන් දුර්ජනයන් ඉන්න කාලයක් තුල කොහොමද අපි මේක ආරක්ෂා කරගෙන පෞද්ගලික භූමිය දක්වාම ඉදිරියට යන්නේ කියලා. මෙහෙමයි. බොහොම ප්‍රවේශමෙන් අපේ හිත ඇත්තටම පටන් ගත්ත තැන පංචශීල ප්‍රතිපදාව මම ඉදිරියට ගන්න හැම වෙලේම සහ සරණාගමණය බුදුරජාන් වහන්සේ ගැන තියෙන විශේෂයෙන් ශ්‍රද්ධාව මේ වගේ දේවල් මූලික කරගෙන ලොකු වට පවුරක් හදාගන්න පුළුවන් අපිට. අපේ හිතට කිසිම අකුසලයක් ඇතුල් වෙන්නේ නැති විදිහේ පවුරක් තමයි බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, අසුභානුස්සතිය, මෙත්තානුස්සතිය කියලා කියන මෛත්‍රියෙන් හිත පුරවා ගැනීම, අසුභ හැඟීමෙන් හිත පුරවා ගැනීම, බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාවකින් හිත පුරවා ගැනීම සහ මරණය පිළිබඳ මෙනෙහි කිරීම. මේ හතරේ මේවට කියන චතුරාර්යක භාවනා කියලා. එතකොට මේ සතර කම්මඨහණෙන් අපි පෝෂණය වුණොත් අපිට කිසිදු අකුසලයක් ලේසියකට ඇතුල් වෙන්නේ නැහැ. ඒ අය විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරගෙන අපිට පුළුවන් මේ ගමන ඉදිරියට වර්ධනය කරගන්න මොන තරම් බාධකාවක්. ඉතින් දුස්සීලයෙන් එන බාධා තියෙනවා තමයි. නැත්තේ නෑ මේ සමාජය බොහොම අමාරුයි තමයි. හිත රැක ගැනීම ඇත්තටම පුහුණු කරන කෙනෙකුට කරන්න පුළුවන් තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. අනිත් එක තමයි කිසියම්ම බලවේගයකට පුළුවන්කමක් නෑ යටකරන්න මේ අධ්‍යාත්මිකව වඩා ගන්න ගුණවගාව. ඒකයි අපි චාමික මහත්තයා පුද්ගලයෙකුට විතරක් නෙවෙයි රටක් වශයෙන් අපිට එකතු වෙලා අධ්‍යාත්මික වශයෙන් ශක්තියක් තියෙන මිනිස්සුන්ට ඒක රාශී වෙන්න පුළුවන්කම තියෙනවා නම් අපිට මේ තියෙන ඉතා කූට
ඉතාමත්ම ඊනියා වැඩපිළිවෙළවල් තියෙනවා අධිරාජ්‍යවාදීන්ගේ පවා මේ වෙනකොට ඒ කිසි කෙනෙකුට කිට්ටු කරන්න බෑ. හැබැයි ඉතා අවංක වෙන්න ඕනේ. ඉතාම නිරවුල් වෙන්න ඕනේ. ඉතාමත්ම පැහැදිලි ඉලක්කයකට ළඟා වෙන්න තමන්ගේ ඇතුළාන්තය පිරිසිදු කරගන්න පුළුවන් නම් අපේ රට ලෝකයේ පළවෙනි දියුණු රට බවට පත් කරගන්න වැඩි දවසක් යන්නේ. හැබැයි ඒක අවංක වෙන්න තියෙනවා. අවංකව ඉන්න මේ කටයුතු කරන්න පුළුවන් තනියම තමන්ගේ දියුණුව වගේම රටක් වශයෙන් උත් අපිට දියුණු වෙන්න පුළුවන්. එහෙනම් බය නැතුව සතර කමඨාන වර්ධනය කරන්න, පංචශීල ප්‍රතිපදාවට එන්න, ඉන්ද්‍රිය සංවර කරගන්න, ඒත් එක්ක ඕනම බලවේගයක් අර්ථේ තමන්ට ඉහළම තලයකට යන්න පුළුවන්කම තියෙනවා කියන එක අපි ඊටාම සපත කරලා කියනවා ඒක කරන්න පුළුවන් කියලා. එතකොට අපි හඳුන්නේ මේ අධ්‍යාත්මික වර්ධනය ඇති කරගන්නකොට මේවැ කඩයින් මොනවද? මිනිස්සු බොහෝ දෙනාට හිතෙන්න පුළුවන් මේකේ පළමු අධීර කුමක්ද, දෙවෙනි අධීර කුමක්ද, මේකේ අවසාන කඩයිම කුමක්ද, අපි ඉන්නේ කුමන කඩයිමකද? මේකට අපි හඳුන්නේ කොහොමද? උන්ට කඩයිම පිළිබඳව හැඳිනියාවක් ඒකට අවශ්‍ය මඟ සලකුණු කියා දෙන්න අපි හඳුන්නේ. ඔව්. ඒක මම හිතන්නේ ඊටාම දීර්ඝව කතා කරන්න ඕන කාරණාවක් වුණත් අපි මේකේ බලාපොරොත්තු වෙන කඩයිමක් කියලා කඩයිමක් තියෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන දේ තමයි සෝවාන් ඵලය. ඒක එහෙම වෙන්නම ඕනේ. එතකොට එකපාරටම මේ සෝවාන් ඵලය ගැන කතාවක් නෙවෙයි. මේක යා යුතු ක්‍රමානුකූල මාර්ගයක් තියෙනවා. ඒ දක්වා යන මාර්ගය තමයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධියේදී තමයි මාර්ගසිත පහළ වෙන්නේ. ඉතින් අන්න ඒ දක්වා අපිට ක්‍රමානුකූලව පුළුවන් මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන්න මේ තත්ත්වයන් වල Tamanට ඇති වෙන තත්ත්වය මොකක්ද කියලා, Tamanට ඇති වෙන මානසික තත්ත්වය මොකක්ද කියලා. ඉතින් අපේ කෙටියෙන් කියනවා නම් ඔය කඩයිම කියලා කියන්නේ මේ සෝවන් ඵලයම වෙන්න ඕනේ, නැත්නම් ආපහු පිරිහෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. සක්විති රජකමටත් වඩා වටින්නේ සෝවාන් ඵලය. අපේ මිහිරිපැණි හාමුදුරුවෝ අපිට කියා දුන්නා මග හොඳට තිබේ නම් යන්න දැසත් පෙනේ නම් කිම බැඳිවල යන්නේ මම්මුලාවේ කුසේ කියලා. අපේ හාමුදුරනේ අපිට තවත් දුරකථන එමතුමක් ලැබෙනවා. දහම්දාර වැඩසටහනට ගාල්ලෙන් මදනායක මහතා මේ මොහොතේ දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. මදනායක මහතා ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා ඔබතුමාගේ අදහස ගැටලුව අපේ දහම්දාර වැඩසටහනට ඉදිරිපත් කරන්නට. තෙරුවන් සරණයි හාමුදුරනේ. මේ අප රට තුළ විවිධ ජාතීන් විවිධ මිනිසුන් විවිධ ආගම් සංස්කෘතීන් තියෙන සාර්ථකව ඉදිරියට යමින් පවතින රටක් හාමුදුරනේ. පින්දහම් කිරීමට වැඩි කැමැත්තක් දක්වන අය ඉතින් අපේ ලංකාවේ සාමකාමීව පවත්වාගෙන යන ජීවිතවල ඉවසීම ප්‍රගුණ කරන්නේ කෙසේද කියන එක දැනගන්න කැමතියි හාමුදුරනේ මේ දහම් දාරතුලි. හොඳයි. ගාල්ලෙන් මදනායක මහතා අපේ හඳුන්නේ ඉවසීම ගැන කියද්දී සමාවෙන්න මේ අපේ විශ්වවිද්‍යාලයේ අපේ මේ මාවල අපේ බද්ධි හාමුදුරුවෝත් අපේ සරසවි අපි එකට අකුරු කරේ මේ වසර 4ක් මේ අපිට බොහොම සුලභ කාරණාවක් ඉවසීම කියන කාරණාව අපි හඳුන්නේ. මේ විශ්වවිද්‍යාලයේ අපේ සරසවි කුරුට ගියවලා ගහලා දුන්නේ අපි හඳුන්නේ ඉවසන දනා රුපිය උදේට ජය කොඩිය ඒක ගැටින් ගහලා අපි හඳුන්නේ ඉවසන දනා රුපිය උදේට ජය කොඩිය මේ කිව් එකාගේ කට කෑවත් මදිය කියලා අපි හඳුන්නේ ගහලා දුන්නේ. නිසා ඉවසීමෙන් සැනසීම ලැබේ කියන කාරණාවලට වඩා විශ්වවිද්‍යාලවල අපිට අහන්න ලැබෙන්නේ ඉවසීමේ වෙනසීම ලැබේ කියන වගේ කාරණා. අපි හඳුන්නේ මදනායක මහතාට මේ ඉවසීම කියන කාරණාවත් එක්ක ඔබ වහන්සේගේ ධර්මානුකූල පිළිතුරු කුමක්ද අපි හඳුන්නේ? මම කල්පනා කරන්නේ මේකට ධර්මානුකූල පිළිතුරක් නම් අපි ඒක ධර්මානුකූල පිළිතුරක්ම වෙන්න ඕනේ. ඉතින් ඒක හින්දාම මේකට අපි සබ්බාසව සූත්‍රයේ තියෙන ආකාරයට ගමු මේ ඉවසීම කියන එක කොහොමද අපි ප්‍රගුණ කරන්නේ කියලා. මේක පිළිබඳ අපේ චාමික මහත්මයා අපි දැනගන්න ඕනේ ශාන්තිය. නැත්තම් ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න ඕන දෙයක්. ඒක ක්‍රමානුකූලව වර්ධනය කරන්න ඕන දෙයක්. ඒකට තියෙන්න ඕනේ මේ ඉවසීම වර්ධනය වෙන ආකාරය ගැන යෝනිසෝ මනසිකාරයක්. ඒ කියන්නේ මම අද යම් විදිහකට යමක් ඉවසැව්වොත් ඒ ඉවසීම ටික කාලයකදී මට ඉවසන්න දෙයක් නැතු වෙනවා. හරියට තුවාලයක් දැන් රිදෙනවා. බෙහෙත් ගැල්ලුවොත් ඒක රිදෙන්න එක නැතු වෙලා යන තුවාලේ හොඳ වෙලා. අන්න එහෙම අදහසකින් තමයි අපි මේ ඉවසීම සිද්ධ කරන්න ඕනේ. දැන් ඔබ වහන්සේ අර අපිට කඩේම් ගැන දුන්නා වගේ අපි හඳුන්නේ සමහරු කියනවා මම මේ ඉවසල බැරිම තැන තමයි මගේ ඉවසීමේ සීමාව පැන්නේ කියලා අපි හඳුන්නේ. මේ ඉවසීමට සීමාවක් තියෙද අපි හඳුන්නේ. ඔව්. එහෙම වුණොත් දැන් කමක් නැහැ. මම මේ දැන්
යම් ප්‍රමාණයකින් කියපු එක දැන් මට විස්තර ඇතුවම කියන්න ඕන ওই ප්‍රශ්නයත් එක්කම එතුමාටත් ප්‍රයෝජනයක් වෙන්න. අපේ හිතේ තියෙන කෙලෙස් ධර්ම තියෙනවා. ඒ තියෙන කෙලෙස් ධර්ම තියෙන ආකාර තුනක් තියෙනවා. ක්‍රියාත්මක වෙන ආකාර. අනුසය, පරිඋත්ථාන, විතික්‍රමණ කියලා. එතකොට අනුසය, පරිඋත්ථාන, විතික්‍රමණ කියන තුනේදී අනුසය කියලා කියන්නේ දැන් චාමික මහත්තයා අපි දෙන්න අතර තරහ නැහැ. අපි දෙන්න අතර දැන් මේ වෙලාවේ ඊර්ෂ්‍යාව නැහැ. මේ වෙලාවේ අපිට ක්‍රෝධය නැහැ, වෛරය නැහැ. රහත් වෙලාවක්ද? නේද? හැබැයි මොනවත් මේ වෙලාවේ අකුසලයක් නැහැ. බොහොම සාන්ත හිත් වලින් අපි ඉන්නවා. නමුත් හැබැයි අදාළ පරිසරය ආවම එහෙම දෙයක් හැදෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. එහෙම දෙයක් හැදෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. එහෙනම් අන්න ඒ දැන් තියෙන්නේ හරියට ටකරමක් වගේ අපි. ටකරමට වතුර වැටෙනකන් සද්දේ නැහැ. හැබැයි වතුර වැටෙන්න ඉස්සෙල්ලා අපි දන්නවා ටකරමක් දැක්කහම මේකේ සද්දේ ඇති වෙන ස්වභාවය තියෙනවා. එහෙනම් අන්න ඒ වගේ අපේ හිතේ ඊර්ෂියාව නොයිවසීම ඇති වෙන ස්වභාවය තියෙනවා. අන්න ඒකට කියනවා අනුසය කියලා. එතකොට මේ අනුසය දෙයට අදාළ ආරම්මණයක් ආපු ගමන් වෙන්නේ හිත නොසන්සුන් වෙනවා. ඒ කියන්නේ තාම වැරදි වැඩේ වෙන්නේ නැහැ. හිත නොසන්සුන් වෙනවා. මෙන්න මේ හිත නොසන්සුන් වෙන අවස්ථාවට කියනවා පරිඋත්ථාන අවස්ථාව කියලා කෙලෙස් වල. එහෙනම් අනුසය, පරිඋත්ථාන. පරිඋත්ථාන தත්ත්වය වර්ධනය වේගෙන එනකොට විතික්‍රමණ මට්ටමට යනවා කියන්නේ අන්න ඉවසීමේ සීමාව කියලා ඔය කතා කරන දේ. විතික්‍රමණ මට්ටමට යනවා. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ යම්කිසි කෙනෙක් අඛණ්ඩව සීලය ආරක්ෂා කරනවා නම් ඒ සීලය ආරක්ෂා කරන වාරයක් ගානේ එයාට අදිෂ්ඨානයෙන් ඉන්න වෙනවා, ඉවසීමෙන් ඉන්න වෙනවා. එතකොට උපේක්ෂාවෙන් ඉන්න වෙනවා, සිහියෙන් ඉන්න වෙනවා. ඒ වගේ ඒ ගුණාංග සිහියෙන් ඉන්න වාරයක් ගන්න සිහිය වැඩි වෙනවා. වීරියෙන් ඉන්න වාරයක් ගන්න වීරිය වැඩි වෙනවා. ඉවසීමෙන් ඉන්න වාරයක් ගන්න ඉවසීම වැඩි වෙනවා. එහෙනම් අදිෂ්ඨානයෙන් ඉන්න වාරයක් ගන්න අදිෂ්ඨාන ශක්තිය වැඩි වෙනවා. කෙනෙක් අඛණ්ඩව පංචශීලය ආරක්ෂා කරන්න පුහුණු කරනකොට මොකද වෙන්නේ? එයාගේ විතික්‍රමණ සීමාව වැඩි වෙනවා. එතකොට එයාට ඉවසන්න පුළුවන් සීමාව වැඩි වෙනවා. ඒ කියන්නේ යමක් ඇතුළට ඇවිල්ලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් පිට වෙන්න තියෙන අවස්ථාව එයාගේ ගොඩක් අඩු වෙනවා. එහෙනම් විතික්‍රමණ සීමාව වැඩි වෙන්න අපි අඛණ්ඩව සිල් ආරක්ෂා කරලා පුහුණු කරන්න ඕනේ. ඊළඟට සමාධිය වර්ධනය කරන කෙනාට අර පරිඋත්ථාන අවස්ථාවේ ඇති නොසන්සුන්කම් අඩු වෙලා යනවා. එතකොට මේ දෙක අතර ලොකු පරතරයක් තියෙනවා දැන්. මේ හිතේ නොසන්සුන්කම ඇති වෙලා යම් සීමාවකට ගියාමයි මේක කැඩෙන්නේ. එහෙනම් ඉවසීම වර්ධනය වෙනවා චිත්ත සමාධියක් වර්ධනය කරන කෙනෙකුට සහ සීලය ආරක්ෂා කරන කෙනෙකුට. ඊළඟට ඉවසන්න දෙයක් ඇත්තෙම නැති වෙනවා ප්‍රඥාව වර්ධනය කරන කෙනාට අනුසයත් නැති වෙලා යනවා. ඉතින් ඒකින්ද මේ ක්‍රම තුන භාවිතා කරන්න ඕනේ. ඉතින් භාවිතා කරන ක්‍රම පිළිබඳ ධර්මයේ තුලින් හොයාගන්න ඕන. කෙටියෙන් ඔන්න අනුසය, පරිඋත්ථාන, විතික්‍රමණ කියන තුන. හොඳයි. වේවා ශාන්ති නොවේවා කේන්ති අපේ හාමුදුරුවන්ට කේන්තියක් යන්නේ නැති හින්දා නැත්නම් අපේ හාමුදුරුවන්ට විග්‍රහ කරන්න කාලයක් නොදීම දුරකථන ඇමතුමට අපි වේගයෙන් දුරකථන ඇමතුම සඳහා ඉඩ හසර වෙන් කරනවා. මේ වෙලාවේ අපේ හාමුදුරනේ ජානක මහතා දුරකථනයේ සම්බන්ධ වෙලා සූර්යවැව ඉඳලා. ජානක මහතා ඔබතුමාට අවස්ථාව තිබෙනවා ඔබතුමාගේ අදහස ගැටලුව කෙටියෙන් අපේ දහම්දාර වැඩසටහනට ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේ. ඔව් ජානක මහත්මයා මට තියෙන ප්‍රශ්නේ එකයි මම ගොවිතැන් තමයි කරන්නේ. මම ඒ දොළුවක කරනකොට මේ ගොඩක් කෘෂි රසායන වල භාවිතා කරනවා. ඉතින් මේ කුඩා සත්තු ගොඩක් හැරෙනවා. ඉතින් ඒකෙන් මේ මට ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. ඒකෙන් පවක් සිද්ධ වෙනවාද කියලා තමයි දැනගන්න ඕනේ. මම කියන්නේ හවසේ බුදුන් වහන්සේලා බුදුන් වහන්සේලාගේ වගාවට ගියාම වගාව ආශ්‍රය කරගන්න ඉතිරි කරන්නත් වෙනවා. ඒක ලොකු කලකිරීමක් තියෙනවා. හොඳයි සූර්යවැවෙන් ජානක මහතා අපේ හඳුන්නේ කොහොමද ජානක මහතාට ඔබ වහන්සේ පිළිතුරක් ලබා දෙන්නේ? ඔව් ජානක මහත්මයා අපිට භික්ෂුන් වහන්සේ නමක් විදිහට කොහොමත් වැරදි අවවාදයක් දෙන්නට පුළුවන් කමක් නැහැ. මේක කම්පා වෙන්න කාරණයකුත් නෙවෙයි. නමුත් කම්පා නොවෙන්න දෙයක්කුත් නෙවෙයි. අතීතයේදී අපේ ගොවිතැන් වල තිබුණා අදටත් තියෙනවා දැන් අද සමහර විද්වතුන් මේවා හොයාගෙන නැවත ඒවා ප්‍රතිව්‍යුහගත කරමින් ඉන්නවා. ඒව හොයාගන්නත් පුළුවන්. නමුත් අපි මේ ඇත්තට මේවා යම් බලවේග විසින් තමන්ගේ ව්‍යාපාර සඳහා කෘමිනුත් නිර්මාණය කරලා බෙහෙතුත් නිර්මාණය කරලා මේක දීර්ඝ කතාවක්. ඉතින් අද අපිට මෙහෙම බැරිකමක් ඇති වෙලා තියෙනවා ඔබතුමාන්ලා වගේ අයට මේ ගැටලුවෙන් මිදෙන්න. නමුත් සත්ව ඝාතනය පාපයක්. මේ තැනදී මේක කෙරෙන්නේ සෝමනස්ස සහගතව නෙවෙයි. තමන්ගේම මෙහෙවීමකුත් නෙවෙයි අත්ත වශයෙන්ම වෙන කරන්න දෙයක් නැති හින්දා ඒකින්ද මේ සාවද්‍ය කාරණාව ඒ කියන්නේ මහා සාවද්‍ය අල්ප සාවද්‍ය ආදි වශයෙන් තියෙන පව් තියෙනවා.
ඉතින් මේ කාරණාවේ තියෙන ප්‍රබලත්වය අඩුයි හැබැයි මේක වැරද්දක්. වැරද්දට ප්‍රාණඝාතයට අවශ්‍ය කරන අංග ටික ඔක්කොම ඔක තුල තියෙනවා. ඉතින් ඒකින්ද නමුත් අපි දන්නවා අඟුලිමාල තෙරුන් වහන්සේ ගැන 999කට වැඩි ප්‍රමාණයක් මිනිස්සු මරලා තියෙන්න ඕනේ ඒ 999 එකතු කරන්න. එහෙනම් නමුත් භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියලා කියන්නේ කර්මය අයින් කරන ක්‍රමවේදය. කර්මයෙන් බේරෙන්න පුළුවන් ක්‍රමවේදය. සිද්ධ වෙච්ච කර්ම වලින්. එහෙනම් මේ කටයුත්තෙන් ඔබතුමා අත්මිදෙන තුරු නැත්නම් මේ වෙලා තියෙන වැරද්දෙන් අයින් වෙන්න තමන්ගේ සිත සකස් කරගන්න බොහෝ කුසල කර්මයන් කරමින් මේ නිවැරදි ප්‍රතිපදාවේ යෙදෙමින් ඉන්න ඒ අතර වාරයේදී හැකි ආකාරයකින් මේක අවම කරගෙන වැරද්ද බව දැනගෙන කටයුතු කරන වැඩපිළිවෙලකට යන්න වෙනවා. මොකද මේකදී අපිට මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. සත්‍ය තත්ත්වය ඒක. නමුත් මේ කුඩා ක්‍රමින් ඉතින් මේක අල්පසාවද්‍ය වැරද්දක්. මේක අහෝසි කරගන්න ඔබතුමාට බොහෝ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. මම දකින ආකාරයට. හොඳයි. අපේ හාමුදුරනේ අපිට මතක් වෙනවා අපේ ගංගොඩලි සෝම හාමුදුරුවොත් එක්ක ඒ කාලේ බෙදන්නට රටක් නැත රකින්නට මේ බෙදන්නට ඉඩක් නැත රකින්නට රටක් ඇත වගේ මේ වගේ නාමපූර්ව එල්ලගෙන අපි විවිධ උද්ඝෝෂණ මේවට සහභාගී වුණ කාලයක් අපිට මතක් වෙනවා අපේ හාමුදුරනේ. මේ ආධ්‍යාත්මික දියුණුවෙන් රටක දියුණුවට අපේ ආධ්‍යාත්මික දියුණුව රටක දියුණුවට කොහොම බලපානවද දැන් නම් අද නම් හිතන්නේ අපේ හාමුදුරනේ කන්න කටක් තුනම ඇති ඉන්න රටක් ඕනේ නැහැ කියලා සමහරවිට හැඟෙන්නට දැනෙන්නට පුළුවන්. අපේ හාමුදුරනේ මේ ආධ්‍යාත්මික දියුණුව රටක දියුණුවට බලපාන්නේ කොහොමද කියන කාරණාවටත් මෙහිදී පිළිතුරක් ලබා දුන්නොත් වැදගත් වෙයි අපේ හාමුදුරනේ. ඔව් රටක දියුණුවකට රටකට ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි අපේ චාමික මහත්මයා දැන් අපිට තීරණයක් ගන්න ඕන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි දන්න කාලේ ඉඳන් අපි චූටි කාලේ ඉඳන් මේ රටට කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. සංවර්ධනය කියන්නේ හොඳ පැත්තට ඇති වෙන දියුණුව. හොඳ පැත්තට ඇති වෙන දියුණුව සිද්ධ වෙමින් තියෙන රටක් නම් පරිහානියක් තියෙන්න පුළුවන්ද? පරිහානියක් තියෙන්න බෑනේ. එතකොට අපේ පොඩි කාලේ ඉඳන් අද මේ දක්වා කාලය ගත්තොත් එහෙම හැම ශේත්‍රයක්ම පරිහානියටපත් වෙලාද නැද්ද? එහෙනම් මේක සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා දැන් පිළිගන්න පුළුවන්ද? බෑ. මේකට කියන්නේ පරිහානිය වෙමින් පවතින රටක්. එහෙමයි පිළිගන්න වෙන්නේ. එහෙනම් මේක නවත්තන්න ඕන. ඔව් මේක නවත්තන්න අපේ හැමදෙරනේ අපිට අඳුරට සාප කර ඉඳලා ද හරියන්නේ නැත්නම් අපි තමන්ට හැකි පමණ ඒක තමයි කියන්න හදන්නේ. එහෙමයි. ඔය අර කලින් ආපු ප්‍රශ්නෙටම යන් අධ්‍යාත්මික දියුණුව කියන එක. ඇයි මේක නවත්තන්න බැහැ? මේ පරිහානිය නවත්තන්න බැරි ඇයි? මිනිස්සු ටික ටික ඉහළට යනකොට අපේ චාමික මහත්තයා දකින්නවා මේ මිනිස්සු ලොකු කුට්ටි හොරකම් කරන්න පුළුවන්. හරිද? ඊළඟට බලය පාවිච්චි කරලා නොයේකුත් දූෂණ වංචා කරන්න පුළුවන් දේවල් දකින්නවා යාලා. ඒ දකින්නකොට ඒ චිත්ත සංතානවල ලොකු දුකක් උපදිනවා මේක ගත්තේ නැත්තම් කියලා. ඒ ආසාවත් එක්ක තණ්හාවත් එක්ක ඇති වෙන ශෝකයක් බයක් උපදිනවා. මේක ගන්න තිබ්බනම් කොච්චර මට යහපත් දේ කරගන්න පුළුවන්ද? මගේ දරුවෝ මගේ පරම්පරාවක් මට රටක වෙන රටක ඇපල් වත්තක් ගන්න පුළුවන්. මට නැත්නම් අහවල් වාහන ගන්න පුළුවන්. අපේ දරුවන්ට සැපසේ ඉන්න පුළුවන් කියලා ඒ ලෝභය ඇති වුණාට පස්සේ එයාලට ඒක දරන්න අමාරුයි. මේ දරන්න අමාරුකම හින්දා මොකද වෙන්නේ? ඊ타ත්ම දැඩි චිත්ත වේගයක් හට ගන්නවා හොරකම් කරන්න කියලා. ඇත්තටම මේ වෙලාවට මේ මිනිස්සු අසරණයි. අසරණ ඇයි? මේක නොකර බැරි තත්යකට එයාගේ හිත ඇයි? ආධ්‍යාත්මික ශක්තියක් නැති හින්දා. ඒකින්ද මොකද කරන්නේ? එයා ඒ හොරකම කරනවා. ඇත්තටම කියනවා නම් මේ වැරදි කරන මිනිස්සු අසරණයි. මත් එක උරණ වෙයි මිනිස්සු ඒක තමන්ගේ පැත්තෙන් හැරිලා අහලා බලන්න. තමන්ට කොච්චර අවස්ථා තියෙනවද වැරදි වලින් අත මිදෙන්න? වැරදි වලින් අත මිදෙන්න උවමනාව තියෙද්දි වැරදි වලින් අත මිදෙන්න බැරුව දඟලපු අවස්ථා නැද්ද? ඒකයි කියන්නේ අපි මූලික පුහුණුවක් ඕනේ. අපේ රාජ්‍ය නිලධාරීන්ට, දේශපාලඥයින්ට, රට කරවන අයට, රටේ ናයකයන් බවට පත් වෙන්න ඉන්න අය වෙනම අරගෙන පුහුණු කරන්න ඕන බෞද්ධ විදියට, බෞද්ධ ධර්මයේ විදියට ආධ්‍යාත්මික ශක්තිය. මොන්නම දෙයක් දැක්කත් හොරකම කරන්න. ඒතකොට නීතිය ඔන්න වෙන්නේ නැහැ. එහෙම පිරිසක් තමයි රටේ ඉදිරියට යවන්න ඕන. හරිද? නායකත්ව පුහුණුවක් තියෙන්න ඕන. බෞද්ධ නායකත්ව පුහුණුව කියලා කියන්නේ මේ දක්කගෙන යන්න කෙනා විතරනේ. ඒක බටහිර තියෙන නායකත්වයේ පුහුණුවට වැඩිය බෞද්ධ නායකත්ව පුහුණුව කියලා කියන්නේ ඒක මහා සංයමයකින් යුක්ත. මම අර කලින් කිව්වා වගේ කර්ණීයමිත සූත්‍රයේ තියෙන ගුණ තියෙන සක්කෝ උජුච සුජුච සුවචෝ චස්ස මුදු අනතිමානී ආදී ප්‍රබල ගුණ තියෙන නිවට නොවන ඇත්ත කතා ගැති නොවන
හරි ඊතාමත්ම අභිමානය යුක්ත අර කියන්න වගේ කියන්නේ වචන මං කියන්න ඕනේ අදීන අභීත නේද මං හිතන්නේ සෝමහාමුදුරන්ගේ ආభాසය ලැබපු කෙනෙක් ඔබතුමා. ඉතින් මේ එහෙම කෙනෙක් බවට පත් වෙන්නේ අධ්‍යාත්මික ශක්තිය. ඒතර මහ පිරිසක් එකතු වෙලා මෙවැනි අධ්‍යාත්මික ශක්තියක් වර්ධනය කරගත්තොත් ඒ අයට නොකා නොබී රට ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. අපි හඳුන්නේ කළුබෝවිලින් රම්‍යා මහත්මිය මේ වෙලාව අපිත් එක්ක දුරකථනයේ සම්බන්ධ වෙලා ඉන්නවා. රම්‍යා මහත්මිය ඔබතුමියට අවස්ථාවක් තිබෙනවා ඔබතුමියගේ අදහස ගැටලුව දහම්දාර අපේ වැඩසටහනට මේ වෙලාව ඉදිරිපත් කරන්නට. ඔබතුමිය දුරකථනයේ සම්බන්ධ වෙලා ඉන්නද අපිත් එක්ක? ඔබතුමියට අවස්ථාවක්. ඔබතුමියගේ රූපවාහිනියේ යන්ත්‍රයේ ශබ්දය අඩු කරලා අපිත් එක්ක සම්බන්ධ වුණා නම් වඩා පැහැදිලි වෙයි රම්‍යා මහත්මිය. හෙලෝ. ඔව් ඔබතුමියට අවස්ථාවක්. මම මේ විශ්‍රාමික හෙලෝ. රම්‍යා මහත්මිය ඔව් ඔබතුමියගේ රූපවාහිනියේ යන්ත්‍රයේ මම පංචශීල ප්‍රතිපදාව ඔස්සේම තරුණ අවදියෙන් ජීවත් වෙන කෙනෙක්. විශ්‍රාමික ගුරුවරියක් දැනට අධ්‍යාත්මික වර්ධනය සඳහා මම ගොඩක් උනන්දු වුණා. සමාජ ජීවිතයේදීත් අවුරුදු 34ක ගුරු ජීවිතය තුලත් හැම දරුවෙකුටම ඒ පංචශීල ප්‍රතිපදාව ඔස්සේම තමයි මගේ මේ සැස්වීම් පවා පැවැත්වුවේ. මේ මම මේ ස්වාමීන් වහන්සේගේ නිවන් මඟ ප්‍රත්‍යවේක්ෂා ඔක්කොම වැඩසටහන් තුල gedara ජීවිතය ගෙනියනවා උදකලාව. මට තියෙන ලොකුම ප්‍රශ්නය හැම සත්වෙකම මට මැවෙනවා ඇටසැකිලි. හැම සත්වෙකම මැවෙන්නේ ඇටසැකිලි. දැන් ස්වාමීන් වහන්සේ දිහා බැලුවම මට ඇටසැකිල්ල ඉඳගෙන ඉන්නවා පේනවා. ඔබතුමාවත් එසේම පේනවා. මාව මම ඇටසැකිල්ල මවන්න ගියා මගේ මැවෙන්නේ උරහිසෙන් උඩ ඩිංග විතරයි. යටටික මැවෙල්ලෙන් යට පහළ මැවෙන්නෙම නැහැ. මම වඩන්නේ මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති, අසුභ, මරණානුස්සති. එතකොට අසුභයයි කායගත සතියයි වඩනකොට තමයි මට මේ තත්ත්වයට මමපත් උනේ. ඉතින් මම හරිම දැන් සාන්තයි සිලිවන්තයි මේ භාවනා ලෝකේ මම බලන් ඉන්නකොට ලා කහපාට මේ දෙහිගෙඩියක් තරම් රවුමක් කළු පුංචි සතයක් තරම් රවුමක් ඇවිල්ලා කළු රවුම අරන් යනවා කහ රවුම. මගේ භාවනා ලෝකේ හරිම සංසුන්. මම එතන බලන් ඉන්නත් හරි ආසයි. ඉතින් මගේ මේ ප්‍රශ්න දෙකක් තමයි තියෙන්නේ. මම මේ ප්‍රතිවික්ෂා ගැටළු වලට ලිව්වා මේ ප්‍රශ්න දෙකම තාම මට උත්තරයක් ලැබුණේ නැහැ ස්වාමීන් වහන්සේට. හම්බ වෙන්නේ නැතුව ඇති. මම කල්යාණ මිත්‍ර සමාජිකාවක්. නමුත් මට නම්බර එකකුත් නැහැ. මම කැන්ටි ඉඳලා කොළඹ ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නේ. ඒක තමයි මගේ ප්‍රශ්න දෙක. මේ භාවනාවේදී මම සිත ඒකාග්‍රයි, හරිම සංසුන්, සිලිවන්තයි. හරිම සුන්දරයි එතන. මේ ඒක දිහා බලන් ඉන්න ආසයි. කළු පුංචි රවුම කහ රවුම විසින් අරන් යනවා. පැහැදිලි නේද මේ ප්‍රශ්න ගැටලුව? මම හිතන්නේ තමයි මහත්මියගේ ගැටලුව පැහැදිලි. වැය උඩ දොඩම් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති වගේම කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප හාමුදුරන්ට මේ භාවනා පිළිබඳවත් යම් පරිචයක් අත්දැකීම් බොහොමයක් තිබෙන නිසා එතුමිය මම හිතන්නේ අට්ටික සංඥා පිළිබඳ අපි හඳුනේ එතුමියට මම හිතන්නේ මෙහෙමයි දැන් අනුන්ගේ ඇටසැකිල්ල ඇටසැකිලි සංඥාව ඇති වෙන විදිහට එතුමියට අර කායගත සතිය අසුභ භාවනාව වඩනකොට අසුභයේදී අපි ඇටසැකිල්ල පිළිබඳ අවධානය යොමු කරන හින්දා ආශ්‍රය කරන හින්දා අනුන්ගේ ඇටසැකිල්ල පිළිබඳ අදහසක් ඇවිල්ලා තියෙනවා නම් සංඥාව එනවා නම් උරහිසෙන් උඩ නම් එන්නේ තමන්ගේ ඇටසැකිල්ල ගැන අර අනුන්ගේ ඇටසැකිල්ලේ තියෙන ස්වභාවයන් අරගෙන තමන්ගේ ශරීරය තුල හිත තියාගෙන දැන් අපි උරපත්ත කියලා ගත්තොත් නැත්තම් මේ ඇඟිලි කියලා ගත්තොත් මේ ඇඟිලි වල කොයි විදිහටද අස්ති තියෙන්නේ කියලා සිතෙන් ආශ්‍රය කරන්න ඕනේ. ඒ ආශ්‍රය කරමින් භාවනාවේ දෙන්න ඕනේ. හිත වෙන බාහිර තැනක නෙවෙයි අපි තියන්නේ තමන්ගේ ශරීරයමයි. මගේ ඔලු කට්ට කොහොමද තියෙන්නේ? මගේ හකුවට පෙළිය කොහොමද තියෙන්නේ? මගේ උරපත්ත කොහොමද තියෙන්නේ? දැන් මෙතුමියට ඒක අනිත් අයට වඩා ලේසි. මොකද අනිත් අයගේ ඇටසැකිල්ල පිළිබඳ නිවැරදි සංඥාවක් තියෙන හින්දා. එහෙම නැත්නම් අපිට දැන් අරණ්‍ය සේනාසන වල එහෙම අපි
ඇටසැකිල්ලක් ඇත්ත ඇටසැකිල්ල තියාගෙන ඉන්නේ. ඒක දිහා බලලා මොනවද හැඩතල ඒ සටහන හරියට මනසට අරගෙන ඒක තමන්ගේ ශරීරයට යොදා ගන්නවා. එතකොට මම අත ගැන මෙනෙහි කරනවා, දණිහ ගැන මෙනෙහි කරනකොට දණිස් ඇටේ තියෙන විදිහ පිළිබඳව ආශ්‍රය කරනවා. කල වැටේ තියෙන විදිහ පිළිබඳව ආශ්‍රය කරනවා. හිල ඇට තියෙන විදිහට ආශ්‍රය කරනවා කියන්නේ මම මේක හිතෙන් දකිනවා. මෙතන මෙහෙම දැන් මම මෙහෙම හිටියට මේ කෙලින් තියෙන ඇටසැකිල්ල දැන් මෙන්න මේ ආකාරයට තියෙනවා කියලා එක එක තැන් වෙන ගන්න ඕනේ. අරගෙන එතන නිකන් ඉන්නකොට ඒ ප්‍රදේශයේ ඇටසැකිල්ල සාමාන්‍යයෙන් අරමුණු කරනකොට තමන්ගේ ශරීරයේ ඇටසැකිල්ල දකින්න කියන්නේ ඇහෙන් දකින්නව නෙවෙයි අරමුණු වෙන කම්ම මේක කරගෙන යන්න ඕනේ. ඉතින් කවදාකවත් මැවෙනවා කියන වචනේ පාවිච්චි කරන්න එපා. අපේ වාසිකාවට මම කියන්නේ මැවෙනවා කියන එක නෙවෙයි අපි මේක කරන්න ඕනේ දෙයක්. භාවනාව කියන්නේ කරන දෙයක්. ඒකින්ද මේකෙදි අපිට උනන්දුවෙන් කටයුතු කරලා තමන්ගේ ශරීරයේ අට්ටික සංඥාව උපදවා ගන්න පුළුවන්. ඒකෙදි අට්ටික සංඥාවන් උපදවා ගන්න විදිහත් බොහෝ දේශනාවලදී සඳහන් කරලා තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පෞද්ගලික. ඊළඟට මේ කහරවුම කළු රවුම තුල ඔබතුමියව මතක් කරනවා මම බොහොම ආසාවෙන් එතන ඉන්නවා කියලා. එතන තියෙනවා පැහැදිලිවම උපක්ලේශයන් ඇලීමක් තියෙනවා. මේක අතහරින්න ඕනේ. අනිත් එක තමයි අපි ඒ වගේ කේන්ද්‍රගත දේවල් දිහා අරමුණු කරගෙන ඉන්නකොට අපේ භාවනා කමටහනට බාධාවන් සිද්ධ වෙනවා. එතන සුවයි තමයි. මේ සුවය නෙවෙයි අපි බලාපොරොත්තු වෙන සුවය. විදර්ශනාවක් සිද්ධ කරගන්න ඕනේ. මේක විදර්ශනාවට බාධා වෙනවා. මේවට කියනවා විදර්ශනා උපක්ලේශයක් කියලා. ඉතින් විදර්ශනා උපක්ලේශ මට්ටමටම ගිහිල්ලාදත් කියලා මට සැකයක් තියෙන එක පෞද්ගලිකව සාකච්ඡා කරන්න ඕනේ. නමුත් හැබැයි යම්කිසි හොඳ සමාධියක් තියෙන බව පේනවා. ඒ සමාධිය පැහැදිලිවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් අවබෝධ කර ගැනීම සඳහා නාම රූප පරිච්ඡේදය සඳහා නැත්නම් කාංකා වේතරණ විසුද්ධිය සඳහා යොදවා ගන්නවා මිසක්කා මේ යම්කිසි එක තැනක රැඳිලා ඉන්න සූදානම් කරගන්න එපා. ඒක දැන් අපි තව දේශනා කරපු බොහෝ ස්වාමීන් වහන්සේලා දේශනා කරපු ධර්මය තියෙනවා. ඒවා තව ගවේෂණය කරන්න. එතකොට තේරෙවි උපක්ලේශ කියන්නේ මොනවද කියලා. එතන රැඳෙන්න එපා. අට්ටික සංඥාවත් ඔය විදිහට වර්ධනය කරගන්න පුළුවන්. මේකත් කරගෙන යන්න පුළුවන්. හොඳයි මං හිතන්නේ සිල් බිඳගත්ත මුල් සිඳගත්ත જાතියකට තමයි මේ දහම් දහර අපි විහිදාලන්නේ. මේ අද යුගකාරක දැක්මක් අවසි කාලයක් අපේ ආමුදුරන්ගේ මේ යුගකාරක දැක්ම අපිට ගම්මෙමාන වෙන ප්‍රතිරාව දෙනවා. ඒ පැනසර බව, ඒ ගැඹුරු බව මේ දහම් පිළිතුරු තුර අපිට ඇහෙනවා අපේ හඳුන්නේ. අපේ හඳුන්නේ සමහරුන්ට හිතෙන්නට බැයිද මේ අධ්‍යාත්මික දියුණුව අපේ අධ්‍යාත්මික දියුණුව කොහොමද මේ රටේ අධ්‍යාත්මික දියුණුවට බලපාන්නේ? රටේ මේ සංවර්ධනයේට රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්නට අපේ අධ්‍යාත්මික දියුණුව මේක අපේ දේ අපිටනේ මේක රටට නෙවෙයිනේ කියලා. අපේ හඳුන්නේ මේක තමනුත් මේ රටේ තමන්ගේ අධ්‍යාත්මික දියුණුව රටේ සංවර්ධනයේට ඍජුවම බලපාන කාරණාවක්ද කියන කාරණාවට ඔබ වහන්සේගේ පිළිතුර කොහොමද අපේ හඳුන්නේ? අනිවාර්යයෙන්ම මොකද රට කියලා කියන්නේ මේ පස්කොඩ නෙවෙයි. අපි කියමු ජාතික වශයෙන් අපි ශ්‍රී ලංකාවක් වශයෙන් ජාතික වශයෙන් අපි කියනවා රටක් කියලා. එතකොට මේ රටේ ඉන්න ඒ ශ්‍රී ලාංකීය පිරිස් කියලා කියන්නකො අපි පොදුවේ ගමුකෝ. ගත්තාම මේ පිරිස් වල තියෙන කුඩාම ඒකකේ තමයි මිනිස්සයා කියලා කියන්නේ. එතකොට රටක් දියුණු වෙනවා කියන්නේ කුඩාම ඒකකේ වර්ධනය වෙන්න ඕනේ. එතකොට මම අධ්‍යාත්මික වශයෙන් යම්කිසි අධ්‍යාත්මික වශයෙන් කියනකදී මෙතන ඔය වචනේත් අපි අයින් කරනව නෙවෙයි. ඒක තමයි ඇත්ත. නමුත් ඒකම නම් ඒක මහා ලොකු එකක් කියලා හිතනවා නම් තමන්ගේ අතුලාන්තයෙන් හොරකමක් කරන එක වළක්වන බලවේගය. තමන්ගේ අතුලාන්තයෙන් කාමයේ වරදවා හැසිරෙන එක වළක්වන බලවේගය. සුරාපානය කරන එක වළක්වන බලවේගය. එතකොට අපි වීදුරු මම මේ තේරෙන භාෂාවෙම කියන හැමෝටම වීදුරුවකට අරකු ටිකක් වක් කරනවා නම් ඒ වක් කරනකොට මේ නැති කරන්න හදන්නේ මොකද්ද? ජාතියේ කුඩාම ඒකකයක් විනාශ කරන්නේ. එහෙනම් ජාතිය රකින්න කැමැත්තක් තියෙනවා නම් ලංකාව රකින්න කැමැත්තක් තියෙනවා නම් අපිට අතුලාන්ත හැඟීමකින් මේ රට ගැන අදහසක් තියාගෙන මේක නවත්තන්න පුළුවන්කම තියෙනවා. ඒතර තමන්ගේ දියුණුව ඇති කරගන්නවා කියන්නේ මම මේකට හරීම හාස්‍ය උපදවන කතාවක් කියන්නේ මේ අපිට තියෙන විනාශය ගැන තේරුම් කරවන්න. පහුගිය දවස්වල ඇඳින් නීතිය දැම්මනේ. ඇඳින් නීතිය වෙලාවේ මම බලපත්‍රයකුත් අරගෙන ආරණ්‍යට යනවා. යනකොට ඇඳින් නීතිය අයින් කරා. අයින් කරාට පස්සේ මමත් හොඳට වටපිට බලාගෙන ගියා. දැන් ඇඳින් නීතිය අයින් කරපු ගමන් වැඩිපුරම මිනිස්සු කොහෙටද එකතු වෙන්නේ? මං හිතුවා එළවලු ගන්න තැන් වලට, බඩු ගන්න තැන් වලට, කඩවල් වලට තමයි පොඩි කකා මිනිස්සු යන්න ඕනේ. දැන් මේ දවස් දෙකක් ඇඳින් නීතිය දාලා තිබ්බ ප්‍රදේශයක්. හැබැයි අපි බලාගෙන ගියා. මම මාත් එක්ක ගිය අපේ දරුවන්ටත් කිව්වා ඔන්න බලන්න කියලා. වැඩිපුරම මිනිස්සු එකතු වෙලා තිබ්බේ කොහෙද කියලා සාමික මහත්තයා හිතන්නේ. මත්පැන් හලවල. මත්පැන් ගන්න.
එතකොට මේ තමයි මේ සිද්ධ වෙලා තියෙන ව්‍යසනයත් එක්ක අපේ මිනිසුන්ට ආපු හැඟීම මොකද්ද? මම මත් වෙන්න ඕනේ කියන හැඟීම නම් හරිද? එතන හඳුන්නේ අර පෑන් කියන වචනේ උතුම් වචනේ පවා ඒක අපි භාවිතෙන් පවා ඉවත් කර යුතු නේද? වතුර හරි මත් වතුර හරි නේද අපි හඳුන්නේ. ඒ උත්තරීතර ඔව් ඒකත් හරි තමයි ඒක ඇත්ත. නේද? අපි මේක මේ අපි සාමාන්‍යයෙන් පෑන් කියලා පාවිච්චි කරනවා යහපත් දෙයට. ඒකින්ද ඇත්තටම අපි කියමුකෝ මත් වතුර නැත්තම් මත් ද්‍රව්‍ය කියලා. ඉතින් මේවට තමයි මත් ජලය හරි නේද? මත් ජලය හරි වෙන මොකක් හරි පාවිච්චි කරන්න ඕන තමයි ඒක නම් ඇත්ත. මේ ඉතින් දැන් අපි තනියම දියුණු වෙනවා කියලා කියන්නේ පැහැදිලිවම ඒක රාශී වෙනකොට අපි හිතමුකෝ ජාමික මහත්මයා අපි බත් පිඟානට බෙදා ගන්න බත් ටික තුන් කාලක් අයින් කරනවා කියලා. මේ මොකද්ද මේ විනාශ වෙන්නේ? ජාතික නිෂ්පාදනයක්. අපි ඇත්තටම හැමෝම නාස්ති නොකර ඉන්න තත්වයකට පත් වෙනවා නම් අපේ රටේ විශාල දියුණුවක් ඇති කරගන්න පුළුවන්. ඒක අපි හැම නායකයෝ දූෂණය නාස්ති කරනවා කියලා අපිත් එහෙම කර යුතු නෑ නේද? එහෙම කළ යුතු නෑ. අපි එකමුතු වෙලා මේ වැඩ පටන් ගත්තොත් ඒක බලවේගයක් බවට පත් වුණොත් යහපත් මිනිස්සු මේ රටේ අනිවාර්යයෙන්ම එකමුතු වුණොත් අනිවාර්යයෙන්ම ඒ බලය සුළු පිරිසක් අතරේ වුණත් ඒක මහ විශාල බලයක් බවට පත් වෙනවා. ඒක ධර්මතාවයක් මේ ලෝකේ තියෙන ධර්මතාවයක්. ඒකයි අපි හැමදාම කියන්නේ ඔබ තනිවම නිවැරදි වෙන්න. ඒ නිවැරදි වීම අනිවාර්යයෙන්ම දැන් ගෙදර ඉන්නවා කියනකොට තරහ යන දෙන්නේ. මේ දෙන්නට දෙන්න හරියට තරහින් ඉඳ පීඩා විඳිනවා. එක්කෙනෙක් තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය කරන දැන් තරහ යන්නෙම නැහැ. අනිත් එක්කෙනා ධර්මයට ගන්න බෑ තාම. හැබැයි මේ තරහ නොගිහිල්ලා මේ අනිත් වචන කියනකොට වෙනදා වගේ අර තරහ අවුස්ස ගන්න එක එකවා කියනකොට මෙයා සාන්තව විඳලා සාන්තව කතා කරනවා. ටික දවසක් යනකොට මේ දුස්සීලවන්තයන් නැත්තම් මේ දුර්ගුණ තියෙන කෙනාට හිතෙනවා මෙයා හැම වෙලේම සන්තෝෂයෙන් ඉන්නවනේ. මෙයා හැම වෙලේම මහා මේ පුදුම විදිහේ සතුටකින් සහ ඉවසීමකින් ඉන්නවනේ. අන්න පස්සේ පන්නන්න පටන් ගන්නවා. එන්න ඒ විදිහට මොකද වෙන්නේ? එක ගෙදරක එක්කෙනෙක් ගුණවත් වීම ඒක බෝ වෙනවා අනිවාර්යයෙන්ම අනිත් අයට. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. මම ඒකින්ද කියනවා බය නැතුව ගුණවන්ත වෙලා බලන්න. හරිද? මේවා අපි අත්දැක්ක දේවල්. අත්දකින්න දේවල්. දැක්ක විතර නෙවෙයි අත්දකින්න දේවල්. තමන් ගුණවන්තව සිල්වන්තව තමන් නිවැරදිව කටයුතු කරන්න ඒ වටේ බොහෝ බෝ වෙන්න පටන් ගන්නවා. ඒ බෝ වෙන පිරිස හින්දා තව පිරිසක් බෝ වෙනවා. පෞල් පිටින් නිවැරදි වෙනවා. පෞල් ටික නිවැරදි වෙනකොට ගම් නිවැරදි වෙනවා. ගම් නිවැරදි වෙනකොට මේකට යම් කිසි කාලයක් යනවා. හැබැයි මේ එළඹිලා තියෙන වකවානුවේ දැනෙන පීඩනයත් එක්ක මේක වේගෙන් කරන්න පුළුවන් දෙයක්. ඒකද මම ආරාධනා කරනවා අවංක වෙන්න තනියම නිවෙස් වලට වෙලා රට ජාතිය වෙනුවෙන් තමන් අවංකව කටයුතු කරන්න. තමන්ගේ රස්සාව හරියට කරන්න. මේ වෙලාවේ ඒක සංසාර ජීවිතයටත් හොඳක්. මේ ජීවිතයටත් හොඳක්. රටටත් හොඳක්. ඒකින්ද මේක ගැඹුරෙන් හිතන්න ඔබට රට ජාතිය ගැන අදහසක් තියෙනවා නම් තනියම නිවැරදි වෙන්න තව 10 දෙනෙක්වත් නිවැරදි කරන්න බලන්න. නිවැරදි බලවේගය එකතු කරගන්න බලන්න. එතකොට කිසිම කෙනෙකුට ඒක යට පහත් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හොඳයි. අපි හඳුන්නේ විජේ සුන්දර මහතා බණ්ඩාරගමෙන් මේ වෙලාව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. විජේ සුන්දර මහතා ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා බණ්ඩාරගමෙන් අපේ දහම් දහර වැඩසටහනට මේ වෙලාවේ ඔබතුමාගේ අදහස ගැටළු ඉදිරිපත් කරන්නට. හොඳයි. හලෝ. ඔව් ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා. හලෝ ගාතර ස්වාමීන් වහන්සේ පරමාර්ථ ධර්ම වල ලක්ෂණය රසය ප්‍රතිපස්ථානයේ පදස්ථානයේ කියන ස්වභාවයන් දැනගැනීමට තියෙන ක්‍රමය ගැන කරුණාකර විස්තර කරන්න කොහොමද ඒව දැනගන්න දැනගන්න විදිහක් නැහැ ගැන. විජේසුන්දර මහතා දුරකථනයෙන් රැඳින් අපේ හඳුන ගැටලුව පැහැදිලිද? ඔව් පරමාර්ථ ධර්ම වල ලක්ෂණ දැනගන්න අපි ඉස්සෙල්ලාම අභිධර්මයේ වැනි පොතක තියෙන විදිහට මේ දේවල් හදාරන්න ඕනේ. මේ දේවල් අපි හදාරුවට පස්සේ ඒ කියන්නේ මොනවද මේකේ ලක්ෂණය, වේදනාවේ ලක්ෂණය මොනවද, වේදනාව දැනෙන ආකාරය මොනවද, මේ විදිහට මේකේ අපිට මේකේ රසය මොකක්ද, ඒ විදිහට ඒ ටික ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ කාරණා වශයෙන් නුවණ ඇති කරගන්නවා. පරමාර්ථ ධර්ම වල තියෙන මේ ලක්ෂණ පිළිබඳ නුවණ ඇති කරගන්නවා. හැබැයි මේ නුවණ ඇති කර ගැනීමෙන් විතරක් ඔය කියන කතාව හරියටම හරිය ඔබතුමා ඔය කියන කතාව නුවණ ඇති කර ගැනීමෙන් විතරක් මේක කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ අපි හඳුන්නේ අර දැනුම දියුණු කරලා අපිට අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න බෑ කියන එක. ඒ නුවණ ඇති කරගත්තට පස්සේ දැන් අපි දැන් අනිත්‍ය වශයෙන් ගත්තාමත් ඒත් එහෙමයි. අපි කියනවා අනිත්‍ය 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 කියනවා. නමුත් අනිත්‍ය සංඥාව කියලාත් කියනවා. නමුත් නිවැරදි අනිත්‍ය පිළිබඳ තේරෙන්නේ අනිච්චානුපස්සනාවේදී. ඕවත් එහෙමයි. මේ වාගේ මේ රසය, මේ වාගේ මේ දැනෙන ආකාරය, මේ දේවල් අපි මොකද කරන්න ඕනේ? අපේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ඕනේ. පරමාර්ථ ධර්ම කියවම චිත්ත චෛතසික රූප නිබ්බාන. ඒතකොට චිත්ත චෛතසික රූප කියනකොට වැටෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. හරි?
එතකොට පංච උපාදානස්කන්ධයේ සත්‍ය తත්වය දැනගන්න යම්කිසි දමණය කරගත්ත සිතකින් නැත්නම් චිත්ත විසුද්ධිය දක්වා පත්වෙච්ච සිතකින් මේ පංච උපාදානස්කන්ධයට ඒකාග්‍ර වෙලා ඒකේ ඒ සන්තතිය දිහාවට අරමුණු කරගෙන වැඩි වෙලාවක් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගැලීම ගවේෂණය කරන්න ඕනේ. ඒ ගැලීම අර ලක්ෂණයන් මතුවෙන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නවා. උදාහරණයක් මම කිව්වොත් වැහිලා තියෙන තැනකින් මිනිස්සු ගොඩක් යනවා. එහෙනම් මේ යන මිනිස්සු කවුද කියලා බලා ගන්න නම් මෙතන මේ වැහිලා තියෙන එක විවෘත කරන්න ඕනේ. එතකොට මට ඒ ධාරාව දිහා බලා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒකට මගේ සිතෙන් අරමුණු කරගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ අරමුණු කරගන්න ශක්තිමත් හිතක් ඇති කරගන්න ඕනේ. ඒ සිතෙන් පංච උපාදානස්කන්ධයට සමවැදීම වාගේ සමවැදීම කියන වචනේ මම පාවිච්චි කරන්නේ ලොකු ඒකාග්‍රතාවයක් ඇති කරගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා ඒ වාගේ ඔය කියන ලක්ෂණයන් තමන්ට දැනෙන ආකාරයට අත්දකින්න පුළුවන්කම තියෙනවා. හොඳයි. අපි හාමුදුරුවෝ අර මේ අපේ ගැටලුව ඉදිරිපත් කර අපේ ශ්‍රාවක අපේ ප්‍රේක්ෂක හිතවතා ගැටලුව මතු කරන්නට කලින් අපේ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ මතු කරමින් හිටියේ මේ සමගිය බලය වේ කියන කාරණාව එකමුතුකම අර අපිට මීට කලින් අපේ ගංගුලි සෝම හාමුදුරුවෝත් අපේ දොඩම්පහළ ශ්‍රී රාහුල හාමුදුරුවෝත් අපිට කියා දුන්නා හැම මුතු වලටම වඩා වටින්නේ එකමුතුකම නැති වුණොත් ඔක්කොම මුතු කම්මුතු. ඒ නිසා අපිට හැතිවෙන හැම මුතු වලටම වඩා වටින්නේ මේ එකමුතුකම. බෙදී ගියොත් අර හැම රටයයි සුන්නී වගේ අපේ හැමදෙරනේ හැම මුතු වලටම වඩා එක මුතුකම වටින කියන කාරණාව අපේ හැමදෙරනේ අපිට ඒක මේ වෙලාවේ සැබවින්ම යථාර්ථයක්ද එක මුතුකමද හැම මුතු වලටම වඩා වටිනම මුතු අපේ හැමදෙරනේ මේ ලෝකේ තියෙන. මට මෙහෙම හිතෙනවා ඔබතුමා මේ ප්‍රශ්න අහද්දී මම මේ ඉහළ මට්ටමකට දාලා කතා කරනවා නෙවෙයි. නමුත් නුවණ තියෙන මිනිස්සු Tamanට අවශ්‍ය දේ අහන්නේ දැනගෙනමයි. ඒ මොකද යමක් ඉස්මතු කිරීමේ අවශ්‍යතාවය නිසා වෙයි. ඉතින් මේ දැනගෙනම අහන ප්‍රශ්නේ කියලා මම ඔබතුමාට කියනවා. ඇත්තටම මෙහෙමයි. එකමුතුකමක් නැත්තම් අපිට කිසිම ජවයක් බලයක් ගන්න බෑ. නේද? අර දැලේ පැටළුණු කුරුල්ලෝ ටික මහා බෝධිසත්වයන් වහන්සේ දැලෙන් ගලෙව්වේ කොහොමද? එකවර ශක්තියක් ගන්න කියලා. නේද? එතකොට ඒ දැල උස්ස ගන්න පුළුවන්. අදත් අපි දැලක පැටලිලා ඉන්නේ. ඒ තමයි මේ අධිරාජ්‍යවාදය කියන දැල. ඒක අපේ මිනිසුන්ට සමහරවිට තේරෙන්නේ නැහැ. ඒ ගැන හොයන්නෙත් නැහැ අත්‍තරම. අපේ මිනිස්සු කියන්නේ ඔක්කොම නෙවෙයි. තාමත් අපි පක්ෂ පාට ભેදවලට මේ නිකම් පොඩි දේවල් වලට ભેද වෙලා නිකම් බරුවට ඔය කවුරු හරි දෙන මේ මත්පැන් ටිකක් ආයසරයක් මත්පැන් කියනවා දැන් මටත් ඒක මතක් වෙනවා කියද්දි නේද මත් වතුර ටිකක් මේ අරගෙන ඔය කොහේ හරි තැනකට ඒක රාසි වෙලා හිතට වහල් වෙලා ඔය මොනවා හරි එකක් පිටිපස්සේ ගිහිල්ලා නිකම් මේ රට පාවා දෙන කටයුතු වල යෙදෙනවා. එහෙම නෙවෙයි අවංකකමත් එක්ක අපි ඇත්තටම එකමුතු වුණොත් එහෙම ඒ එකමුතු එක්ක මේ ලොකු බලයක් තියෙනවා. හැබැයි සාමික මහත්තයා එකමුතු වෙන්න නම් කෙලෙස් අඩු අරමුණක් තියෙන්න ඕනේ. කෙලෙස් අඩු අරමුණක් කියලා කියන්නේ බලලෝභීත්වය කියන්නේ කෙලෙස්. රට නිවැරදි කරන්න ඕනේ කියන අදහස රටේ මිනිස්සුන්ට යහපත්ව ජීවත් වෙන්න ඕනේ කියන්නේ මෛත්‍රියක්. පැහැදිලිවම රටේ අහිංසක මිනිස්සු ගැන රටේ ඉන්න සියලු ජනතාව පිළිබඳ මෛත්‍රියක් තියෙනවා නම් ඒක කෙලෙස් අඩු කාරණාවක්. අන්න එවැනි මෛත්‍රී සහගත සිතුවිල්ලකින් අපි සමාජීය වශයෙන් නියමම සේවය කරන්න ඕන කියන ආකාරයෙන් එක ස්ථීර ප්‍රතිපත්තියක් අපි සකස් කරගත්තොත් අන්න ඒ ප්‍රතිපත්තිය තුළට එකමුතු වෙන්න ලේසියි. නැත්නම් එකමුතු වෙන්නේ නැහැ. මොකද බලලෝභීත්වය තුළ ඔබතුමා දකින්න ඇති පසුගිය කාලවල එකමුතු වෙලා ඉන්නවා කියන අය ආයසරයක් එක ගොඩකට එකමුතු වෙන්න කෝටි ගණන් මුදල් වියදම් කරන්න උනා. මේ ඉන්නවා මේ මෙහෙම ඉන්නවා. මොකද කරන්නේ? හෙට උදේ බලනකොට ආ මෙහා පැත්තට පැනලා ඉන්නවා. ආයෙ මෙන් චුට්ටින් කරලා නෑ මෙහා පැත්තට පැනලා කියන කොහොද දැන් ඔය එකමුතු කියන එක. ඒ තමයි මේ බලලෝභීත්වය තුලයි මේ එකමුතු වෙන්නේ. මේ බලලෝභීත්වය තුල එකමුතු වෙන එකට වැඩි ආයුෂ නැහැ. හැබැයි නිකලස් අදහසකට අපේ රටට මේ තියෙන දායාදය තමයි බුදු ධර්මය. ඒකයි අර කාදිනල්තුමා හිටන් කියන්නේ බුදු ධර්මයේ මූලික කරගන්න අපිට ඊටම ලොකු ලාභයක් ඒක කියලා. ඒත් මේක මුල් කරගත්තොත් අපිට පැහැදිලිවම එකමුතු වෙන්න ප්‍රතිපත්තියක් ධර්මානුකූල ප්‍රතිපත්තියක් සකස් කරන්න බෑ. නමුත් මේවට පවා මිනිස්සු කියන්නේ ආගම්වාදයක්, ජාතිවාදයක් කියලා. ජාතිවාදය, ආගම්වාදය කියන්නේ මේක නෙවෙයි. අපි ඉන්න ඕනේ සිංහල බෞද්ධයෝ විතරයි. අනිත් ඔක්කොම වහ අපිට වෙනු. නැත්තම් ඉන්නවා නම් මේ විදිහට සිටු. එහෙම එකක් නැහැනේ අපේ රටේ. නේද? ඕනම වෘත්තියක් අපේ රටේ ඕනම ජාතියක් කෙනෙකුට කරන්න බැයිද? ඕනම පාරක යන්න බැයිද? ඕන තරක ආගම මධ්‍යස්ථානයක් හදන්න බැයිද? ඉතින් ඔක්කොම කරන්න පුළුවන්කම මේ රටේ තියෙනවා. නේද? එහෙනම් මේක ඇත්ත ජාතිවාදයක් නැහැ. නමුත් මේක මේ
හැම ජාතියකම ඉන්න තමන්ගේ බලලෝභීත්වය පිළිබඳව උවමනා තියෙන අය මේ වගේ නොඒකුත් ගැටලු වපුරලා ඒ ජාතීන් වල තියෙන ඒ සංස්කෘතීන් විනාශ කරලා තමන්ගේ ලාභ සඳහා කටයුතු කරමින් ඉන්න යුගයක අවංක අදහසකින් සියලු ජාතීන්ට එකතු වෙන්න පුළුවන්. ලාංකීය ප්‍රතිපත්තියක් යටතේ. නිවැරදි ප්‍රතිපත්තියක් යටතේ. හොඳයි. අපේ හැමදෙරෝන්ගේ පිළිතුර තුළ අපේ හැමදෙරෝනේ මට හැඟෙන දැනෙන කාරණාවක් අපි සමහර වෙලාවට මානෙන් උදම් වෙලා ඉන්නවද? අපි අර මානෙන මක්කටෝදී අදිමානෙන කුකුරෝදී කියලා ඔබ වහන්සේලා අපිට කියා දෙන කාරණාත් එක්ක අපි අර දැන් අපිට ව්‍යාපාරයක්වත් හරියට කරගන්න බැරි අපි මේ මාන්නේ නිසාද මේ ජාතියක් හැටියට වඳ වෙලා යන්නේ මානේ නිසාද? අපේ හැමදෙරෝනේ අපිට දැනෙන දෙයක් තමයි අර ඉස්සර අපි ඉගෙන ගත්ත කස්ටමයිස් කිං කියලා. දැන් නම් අපේ බොහෝ වෙලාවට අපේ සිංහල ව්‍යාපාරිකයෝ කස්ටමයිස් නොදකින් කියලා වගේ තමයි ව්‍යාපාර කරන්නේ. අපි හැමෝටම මානය දුර කරගන්නත් බැරි හේතු අධ්‍යාත්මික පරිහානියද? අපි හැමෝටම මේක අපේ අභාග්‍යයක් නේද? මේ විනාශයෙන් අපි ගොඩ එන්නට අපේ මානය දුරු කරගන්නට ඔබ වහන්සේ කොහොමද අපිට පාර කියා දෙන්නේ? මාන්නය කියන එක ඇත්තටම සම්පූර්ණයෙන් අයින් වෙන්නේ රහත් ඵලයේදීමයි. නමුත් මෙතන මේ අපි කියන මේ අදිමානය නේද? ඔය පැහැදිලිව පේන්න තියෙනවා මම තමයි සියල්ල දන්නේ කියලා වගේ. අපි නිකන් මහජාති කියලා ආරමුණකින් ඒ විතරක් නෙවෙයි දේශපාලන වශයෙන් වුණත් අපි තමයි අපි කියන දේ තමයි සම්පූර්ණයෙන් හරි කියලා හිතාගෙන මේ රටේ ඉන්න සියලු දෙනා වැරදි මම තමයි හරි. හරිද? මට හිතෙන විදිය තමයි සම්පූර්ණයෙන් හරි. අප්පෝ මේ කට්ටියට මොනවද දැනෙන්නේ? මම තමයි සියලු බටහිර විද්‍යාව දැනගෙන තියෙන බටහිර අනුව කටයුතු කරන්න පුළුවන්. ඒකේ ඉහළම තැනකට ඉන්නේ මමයි කියලා සමහර අය මාන්නයක් ඇති කරගෙන ඉන්නවා. සමහර අය හිතාගෙන මම මේ දේශීයත්වයේ තුල මම මේ ගමේ ඉපදුන කෙනා මම මේක තුල තියෙන ඔක්කොම දන්නේ මම කියලා. ඉතින් මේ නොදන්නකම තියාගෙන ඇති කරගත්ත මාන්නය. දැන් අපි හරි පරසං වෙනවා චාමි මහත්මයා. මොකද මිනිස්සු අපිට හරියට ගෞරව කරනවා සහ මේ අපි මේ කියන දේවල් ගොඩාක් අනුමත කරනවා. ඉතින් මම අපේ පොඩි සායනංශලත් එක්කත් හැම වෙලේම ධර්ම සාකච්ඡා කරනවා. සමහරවිට පොඩි සායනංශලා ඇඟිල්ල එක එක වහනවා. හරිද? පැහැදිලිව මට පැහැදිලි හැකියාවක් තියෙන්න ඕනේ. මෙතනින් එහාට මට කොයි වෙලාවක හරි මත්පැන් කියන වචනේ කියනකොට මට ඔබතුම මතක් වෙනවා. මම ඒක පුරුදු කරගත්ත දෙයක්. හරිද? ඒක තමයි අපි තුල තිබිය යුතු අපි වර්ධනය කරගත යුතු తত্ত্বය. අපි කොච්චර පුංචිද කියලා. අපි කොච්චර පුංචිද කියලා අපි අනිවාර්යයෙන්ම සැලකිය යුතු දෙයක් ඒක. මොකද අතීතයේ වාසය කරපු භික්ෂුන් වහන්සේලාත් එක්ක සංසන්දනය කරනකොට මට මාව දැන්නේ නිරූලා නැති වලට කණ්‍යා පඬිතයා වගේ. කවුරු මොනවා කිව්වා? මම දන්නවා මම මේ ධර්මය තුළ දන්නේ කොච්චරද කියලා. ඒක තව කොච්චර හදාරන්න තියනවද කියලා. ඒකයි අතරම අපි පොතක්වත් ලියන්නේ නැත්තේ ඒකයි මේ. මොකද දැනට අවුරුද්දකට ඉස්සෙල්ලා මම පොතක් ලිව්වා නම් පැහැදිලිව මට ඒ පොත තියෙන තැන හොයලා විනාශ කරන්න වෙනවා. අපි රේරුකාණේ මහාචාර්ය රේරුකාණේ චන්දිමල හාමුදුරුවන්ගේ අවසාන කාලයේ තොරතුරු වල තියෙනවා අපේ හාමුදුරනේ උන්වහන්සේ ලියපු චතුරාර්ය සත්‍ය පොත කිරියෝරුවේ ධම්මානන්ද හාමුදුරන්ට කියනවා ධම්මානන්ද මේ මොකද්ද මම මේ චතුරාර්ය සත්‍ය කියන ලියලා තින්නේ අද ලියන්න ගත්තොත් මට මේක පිටු 50000ක් විතර පොතක් ලියන්න වෙයි කියලා. ඊයේ රෑ අවබෝධ කරගත්ත දේ මට පොතක් ලියන්න පුළුවන් කියලා එක තැනක කියලා තියෙනවා මම දැක්කා. ඉතින් ඒකින්ද අපි අපේ තියෙන සැබෑ තත්ත්වයට වැටෙන්න ඕනේ. ඇත්තටම අපේ රටේ තියෙන ලොකු කාරණාවක් තමයි ඔබතුමා කිව්වේ. වැඩි දෙනෙක් මේ මාන්නය තුළ මමත්වය අන්න හරි මමත්වය තුළ ඉන්න එක අපිට දියුණුවට ලොකු බාධාවක්. ඉතින් ඇත්තටම අපි එක තැනකට වැටෙන්න ඕනේ. හැබැයි ඒක නිවැරදි තැනක් වෙන්න ඕනේ. එතනදී අපිට මාන්නය දුරු කරගෙන වැටෙන්න පුළුවන් තැනක් ඇත්තටම තියෙනවා. ඒ තියෙන තැන තමයි සියලු දේට සියලු දුක් වලට සියලු ක්‍රමවේද වලට විසඳුමක් විදිහට අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. ඒතර අපිට රට කරවන්නත් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඒ කරවන ක්‍රමවේදය සකස් කරගන්න පුළුවන්. ඒක කවදාකවත් වරදින්නේ නැහැ. ඒකින්ද ඒ අනුව යමින් තමයි අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. හොඳයි අපිට බොහෝ දුරකථන ඇමතුම් ලැබුණ බව අපේ නිෂ්පාදකතුමා දැනුම් දෙන අපේ හඳුන්නේ මේ සියලු දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන්නට මේ කාලය නොවේ. අපි ඉදිරි වැඩසටහන් වලදීත් ඔබට පිළිතුරු දෙන්න සැදී පැහැදී සිටිනවා. අපිට ලියන්න පුළුවන් අපේ දුරකථන අංකයට වගේම ඔබේ දහම් ගැටළු ලියා එවන්න අපේ දුරකථන අංකය වගේම අපේ ලිපිනයත් ඔබට සිහිපත් කරන්න. නිෂ්පාදක දහම්ධාර වැඩසටහන TNL රූපවාහිනිය දම්පේ පිළියන්දර ලිපිනයට ලියා එවන්න. අපි ඔබ ලියා එවන ගැටළු අපේ ස්වාමීන් වහන්සේට යොමු කරලා පිළිතුරු දෙන්නත් අපි අපේ ස්වාමීන් වහන්සේට ඒ සඳහා පිළිතුරු සඳහා යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ පමණක් නෙවෙයි ඔබට මේ සඳහා හිතනෝතින් අපේ වැඩසටහනට සදහැබර දායකත්වය ලබා දෙන්න අනුග්‍රහය ලබා දෙන්නට ඒ සඳහා ඉඩකඩ තිබෙන බව අපි මේ මොහොතේ සිහිපත් කරනවා. අපේ හැමදෙරනේ අපේ වැඩසටහන නිමා කරන්නට කලින් අපේ සමාජයට ඔබ වහන්සේ අද දවසේදී ලබා දෙන අවසාන වශයෙන් ලබා දෙන පණිවිඩයක් දැන කියා ගන්නට කැමතියි අපේ හැමදෙරනේ. ඔව්
කොහොමත් අපි මතක් කරන්නේ ඒක රාශී වෙන්න කියලායි අවංකව දැඩි තීරණයක් ගන්න සංවේගයක් තියෙනවා නම් රට වැටෙමින් පවතින තත්ත්වය ගැන නිවසට වෙලා ඉඳගෙන පවා එකට ඒක ආපහු නංවන්න දායකත්වයක් හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම හැම දරුවෙකුටම හැම කෙනෙකුටම ඒ දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ දායකත්වය ලබා දීම සඳහා Tamanට තනියම වර්ධනය වෙන්න පුළුවන්. ඒක රාශී වෙන්න පුළුවන් අවංකකත්වයත් එක්ක පංචශීලය ආරක්ෂා කරන්න පුළුවන් හැමෝටම ඒ තුළ තමන්ගේ ලැබෙන ආධ්‍යාත්මික ශක්තිය එක මොහොතක ඒ කියන්නේ දවසකට එක සැරයක්වත් නිවසේ නිවැරදිව සරණාගමනය ඇති කරගෙන බුදුන් වඳින්න බුදුන් වැඳලා හරියට පන්සිල් සමාදන් වෙන්න තමන් අතින් සීලය කැඩුනා නම් නැවත ආවර්ජනය කරලා ඉක්මනට ඒක නැවත අලුත් කරගෙන අදිෂ්ඨාන ශක්තිය වර්ධනය කරගෙන ඒක රකින්න ඒ රකින්න ගමන් හැමදාම හවස බුද්ධ වන්දනාව කරලා තමන්ට පුළුවන් වෙලාවක බුද්ධ වන්දනාව කරලා සත්‍යක්‍රියාවක් සිදු කරන්න මගේ මේ සීලානුභාවයෙන් ගුණානුභාවයෙන් මට වගේම මගේ රටේ ඉන්න සියලු දෙනාටම යහපත උදා වේවා වගේම යහපත් නායකයන් බිහි වේවා ආදි වශයෙන් තමන්ට යම්කිසි ආකාරයක සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. හැබැයි ඒ සත්‍යක්‍රියාව කරන්න පුළුවන් තමන්ගේ සත්‍ය තුලින් විතරයි. එහෙම නැති සත්‍යක්‍රියාවක් නැහැ. සමහරවිට අපේ හඳුන්නේ අපේ නිෂ්පාදකතුමා දැන බොහෝ දෙනා මේ දුරකථන විමසන වල අපේ හඳුන්නේ මේ පරිසරයටත් ආධ්‍යාත්මික සෝය බලපානවද කියන කාරණාවටත් සමාලෝචනයක් එකතු කරමින් ඔබ වහන්සේගේ පිළිතුර ගොනු කරන්න අපේ. ඇත්තටම මෙහෙමයි. දැන් මම ඔකට කාරණා සහිතව යමක් කියන්නම්. අපේ මිනිස්සු දූෂණය වෙන්න අන්තිමට අපි දන්නවනේ මේ ශාසනය පිරීලා ගිහලා මේ ලෝක විනාශය සිද්ධ වෙන විදිහක් තියෙනවා. අර ආයුෂ අඩු වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ අවුරුදු ඊටාම අඩු ආයුෂයකින් මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට දරුවොත් බිහි කරලා මැරිලත් ඉවරයි. ඒ ගානට ආයුෂ අඩු වෙනකොට මූර්ඛ සංඥා පහළ වෙනවනේ. එතකොට මූර්ඛ සංඥා පහළ වෙන කාලය එනකොට යහපත් මිනිස්සු ටික කැලෑවදිනවා. ඉන්නම් බැරුව. දැනට එහෙම නැහැ. හරිද? අපි හිතන දැනුත් මූර්ඛ සංඥා තැන් වල තියෙනවා. බුදුහාමුදුරන් කාලේ තිබ්බා. නමුත් ඒකෙන් ගැලවෙන්න බැරුව යහපත් මිනිස්සු ටික කැලෑවදිනවා. අන්තිමට නැවත මෛත්‍රී බුද්ධ ශාසනයේදී මනුස්සයාගේ ආයුෂය අවුරුදු 80000ක් වෙනවා. ඒක ආරම්භ වෙන්නේ අර කැලෑවැදුණු මිනිසුන්ගේ කුසල සිත් හේතුවෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. එහෙනම් පරිසරයට පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පරිසරයට අපේ සිත් බලපානවා කියන එකයි. හරි ඒ වගේම තමයි මේ ලෝකේ පහළ වෙච්ච කාලවල පොළොව රසය තිබ්බා. මිනිසුන්ට තිබුණේ මෙහෙම පටවි රසය. ඔව්. හරිද? ඒක තමයි ආහාරයට කරගත්තේ. හැබැයි මිනිස්සු මේක බෙදාගත්තා. බෙදාගෙන මේ කොටස මගේ මේ කොටස මගේ කියලා. එතකොට සඳහන් වෙනවා චිත්තසංතානවල ඇතිවෙච්ච තණ්හාව නිසා වෙන්ම අර පොළොව රසය අතුරුදහන් වුණා. දැන් අපිට පොළොව රසය හම්බෙන්නේ ගස් හරහා. නේද? දියුල් රස එන්නේ පොළොවෙන් එන්නේ ගස් හරහා. නේද? ඒ වෙන ක්‍රමයයි වේදයකින් එන්නේ. ඒක හරි දුෂ්කරයි. ඊළඟට ඒවා උයන්න ඕනේ, හදන්න ඕනේ, සකස් කරන්න. ඉතින් හරි කරදරයක් විඳිනවා අපි. මේ ඔක්කොටම හිත තණ්හාව. බ්‍රහ්මජාල සූත්‍රය කියනකොට ඒක තේරෙනවා. එතකොට එහෙනම් පැහැදිලිව අදත් අපි යහපත් ගතිගුණයක් අරගෙන නිවසේ ඉඳන් හරි තමන් කරන සත්‍යක්‍රියාව අදිෂ්ඨානය දැරීම තමන්ගේ දැරීම මට මේ රට වෙනුවෙන් මම මේක දරනවා කියලා ඒ දැරීම ඒක තුලින් උපදින ආධ්‍යාත්මික ශක්තිය පැහැදිලිව මේ රටට මේ පරිසරයට අනිවාර්යයෙන්ම බලපානවා. හොඳයි. පූජනීය උඩුදුම්බර ආශ්‍රප අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපිට බොහෝ දහම් කාරණා සරලව වෙනසරව ගැඹුරින් අපිට කියා දුන්න. මම හිතන්නේ මේ සීල කාරණා අපිට ධාරණය කරගන්නට යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සතිමත් බවින් මේ අපේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කළ යුතුයි කියන කාරණාව අපිට හැඟෙනවා දැනෙනවා. අපිට අපේ හාමුදුරුවෝ ලබන සතියේදී විදේශගත වීම නිසා අපිට අපේ හාමුදුරුවන්ගේ වැඩම කිරීමේ යම් අපහසුතාවක් සිදු වුණත් ඒක අඩුවක් හැටියට සැලකන්න එපා කියලා අපේ හාමුදුරුවෝ වැඩසටහන ආරම්භයේදීම සඳහන් කරා. මම හිතන්නේ ඒකේ අඩුවක් හිඩසක් නොවෙන්නට අපේ හාමුදුරුවෝ මේ වැඩසටහන් මාලාවේ වගකීම දරමින් මේ වැඩසටහන අඛණ්ඩව ඔබ වෙත ගෙන එන්නට ධර්ම ධාරාවලියක් වශයෙන් මේ රටට පමණක් නොවේ මුළු මහත් ලෝකයටම ආලෝකයක් වන්නට මේ දහම් දහර පිටු බලයක් ඉවහල් වේ කියලා අපි විශ්වාස කරනවා. අපේ වැඩසටහනට අද වැඩම කොට වදාළ
අපගේ ගෞරවයේ ප්‍රණාමයේ ප්‍රසාදයේ අපගේ පුණ්‍යානුමෝදනෙ පුද කරනවා. වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති, කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, කම්මඨානාචාර්ය, විනයාචාර්ය, විද්‍යාවේදී අවසරයි පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට අපගේ ප්‍රණාමයේ ප්‍රසාදයේ පුණ්‍යානුමෝදනෙ නැවත වතාවක් පුද කරනවා. සදහවතුනි අපි බලාපොරොත්තු වෙනවා තවත් ලබන සතියේ මෙවැනිම කාලීන දහම් දහර සජීවී වැඩසටහනින් ඔබ හමුවන්නට. එතෙක් අපේ ප්‍රාර්ථනාව වෙනදා වගේම ඔබට තෙරුවන් සරණයි.